උදේ හරවත් දේශනයක් මම හිතන ඔයගොල්ලෝ ඔබතුමාලා ඔක්කොම සවන් දුන්නා. අපි ඊට පස්සේ දැන් කලින් සෙෂන් එකෙත් ප්‍රශ්න කිහිපයක් මතුවුණා මේ විදුලි මේ සෝලාර් පද්ධතිය එහෙම නැත්නම් සූර්ය බල පද්ධතියේ gedara තියෙන හයි කරන සූර්ය බල පද්ධතියේ මොනවා හරි මේ දෝෂයක් ආවොත් හරි එහෙම නැත්නම් ඒකේ ආරක්ෂාව තහවුරු කරගන්නේ කොහොමද කියලා. අර ඉස්සෙල්ලා මහත්මයා ප්‍රශ්නයක් ඇහුවා. එළියෙන් සර්ජ් එකක් ආවොත් හරි වැඩි වෝල්ටේජ් වැඩි වුණොත් හරි ඉන්වර්ටර් එකේ ආරක්ෂාව අපි තහවුරු කරගන්නේ කොහොමද? ඒක පිච්චුනොත් මොකද වෙන්නේ? මේ ඒක පිච්චෙන එක වළක්වන්න අපි මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් මේ පද්ධතියේ ආරක්ෂිත උපකරණ රාශියක් මේකට සම්බන්ධ කරනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කරන්න දේශනයක් කරන්න අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා ලංකා විදුලි පුද්ගලික සමාගමේ අර ලෙකෝ එකේ කලින් විදුලි මණ්ඩලයේ මහත්තයන් සහභාගී වුණේ. දැන් අද ඇවිල්ලා ඉන්නවා මේ ලංකා විදුලි පුද්ගලික සමාගම නියෝජනය කරමින් විදුලි ඉංජිනේරු තරිඳුද සිල්වා මහත්මයා තරිඳු ඩි සිල්වා මහත්මයා. එතුමා ඔබතුමාලාට පැහැදිලි කරයි මේ කොහොමද සෝලාර් විදුලි පද්ධතියක ආරක්ෂාව තහවුරු කරන්නේ කියලා. අර ඉන්ෂුරන්ස් කතාවකුත් කලින් අපි කතා වුණා ඉන්ෂුරන්ස් එකක් තියනවද කියලා. ඉතින් ඩැමේජ් එකක් වෙලා ඉන්ෂුරන්ස් ක්ලේම් කරන්න කලින් ඒ ඩැමේජ් එක වළක්වා ගන්නේ කොහොමද? ඒකට තියෙන උපකරණ මොනවද මේ පද්ධතියට සම්බන්ධ කරලා තියෙන්නේ කියලා. ඉතාමත් හරවත් දේශනයක් අපිට එතුමාගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මම එතුමාට ආරාධනා කරනවා ඔබතුමාලා ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න කියලා. ඔව් මම තරිඳු සිල්වා වැඩ කරන ලංකා විදුලි පුද්ගලික සමාගමේ. ඉතින් අද මේ පැය එකමාරක ඊළඟ සෙෂන් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ පද්ධතිය. සෝලාර් විදුලි බල පද්ධතියක් ගත්තයින් පස්සේ මේ මම නියෝජනය කරන්නේ යුටිලිටි එක. නමුත් යුටිලිටි එක පැත්තෙන් නෙවෙයි අපි ඕගොල්ලෝ කවුරුත් සෝලාර් එකක් ඉන්ස්ටෝල් කරද්දී දැනගන්න ඕන බේසික්ස් මොනවද ප්‍රොටෙක්ෂන් ටෙක්නොලොජිස් කියලා. එතකොට තව තියෙන මේකේ lightning protection systems එනවා. ඊට පස්සේ තව surge protection systems ඒ වගේම කොහොමද මේක භූගත කරන්නේ. එන ඒ කියන දේවල් ගැන කතා කරන්න තමයි අද අපි මේ ඉදිරි හෝරාව පාවිච්චි කරන්නේ. එතකොට සෝලාර් පද්ධතියක මෙන්න මේ වගේ මූලිකාංග ටිකක් තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා සෝලාර් මොඩියුල්ස් ටික තියෙනවා. ඊට පස්සේ සෝලාර් ඉන්වර්ටර් එක. ඊට පස්සේ සෝලාර් මවුන්ට් කරන ෆ්‍රේම්ස් ටික. ඊට පස්සේ උනතින් එහාට ඉතින් පද්ධති ආරක්ෂාව සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ග සහ වැදගත් වන කොටස් සම්බන්ධයෙන් තමයි මම අද කතා කරන්නේ. ඒතර මේකේ තියෙනවා සෝලාර් පද්ධතියක් ගත්තොත් විශේෂයෙන්ම මේ අනිකුත් පද්ධතිස් වගේ නෙමෙයි. අපේ ගෙවල් වල තියෙන අනිත් පද්ධති AC සිස්ටම් එකේ වේවා CCTV සිස්ටම්ද ඒ කියන දේවල් වලට වඩා හරි වෙනස්. මේකේ තියෙනවා බොහොම මේ ඇක්ටිව්ලි සම්බන්ධ වෙන එකිනෙකට වෙනස් පද්ධතීන් දෙකක් මේ විදුලි බල පද්ධතිය. එක තමයි alternating current system එක සහ direct current system එක. DC and AC voltage DC and AC voltage include වෙලා තියෙන පද්ධතියක් මේක. ඒ නිසා ඒකට අවශ්‍ය breakers අපි කියනවා මේ miniature circuit breakers ඒ කියන්නේ MCBs. ඒ වගේම ඒක isolate කරන isolators. ඒ වගේම ඒකට අවශ්‍ය surge protective devices. ඊට එහාට ගියොත් ඒකට අවශ්‍ය වෙන මේ residual current අපි කියන්නේ ගෙදර ටිප් ස්විච් එක වගේ දේවල්. ඒ වගේ දේවල් ගැන තමයි මම මේ කතා කරන්නේ ඊළඟ හෝරා කිහිපෙදී. හෝරාවේදී බොහෝ විට මෙන්න මෙතන අපි ගෙදරක මේ නෙට්වර්ක් එකට අපි මේ grid tied solar system එකක් කියලා කියන්නේ අපේ නෙට්වර්ක් එකට. ඒ කියන්නේ electricity distribution network එකට. CB එක වේවා ලෙකෝ එක වේවා නෙට්වර්ක් එකට සම්බන්ධිත පද්ධතියක්. ඒ වගේ සම්බන්ධිත පද්ධතියක අපිට හම්බ වෙනවා සෝලාර් මොඩියුල්ස් ටික. සෝලාර් මොඩියුල්ස් වල ඊළඟට ඒ සෝලාර් මොඩියුල්ස් එක්කම කනෙක්ට් කරලා තියෙනවා අපේ ෆියුස්. නේ ඔයගොල්ලෝ දන්නවා ඇති DC ලින්ක් එකත් එක්ක ඇතුලේ එන ෆියුස් එක. ඒ ෆියුස් එකෙන් කරන්නේ ඇත්තම සෝලාර් මොඩියුල් එකේ ආරක්ෂාවට ඒ ෆියුස් එකේ සෝලාර් මොඩියුල් එක through ඕවර් කරන්ට් එකක් ඒ පරිපථය තුල ඕවර් කරන්ට් එකක්. එහෙම නැත්නම් අපි කියන වැඩි ධාරාවක් යන එක නවත්ත ගන්න අපි ෆියුස් පාවිච්චි කරනවා. ඒ වගේම ඒවා අවශ්‍ය වෙලාවක නඩත්තු කටයුත්තකදී වේවා රිප්ලේස් කරගන්න අවශ්‍ය වුණ වෙලාවකදී අයිසොලේට් කරගන්න අපි මේ අයිසොලේටර්ස් පාවිච්චි කරනවා. ඉතින් එහාට ගියාම මම මේවා ගැන එකින් එක විස්තර කරන්න ඉස්සරහට මේ නිකන් බේසික් බෑග්ග්‍රවුන්ඩ් එකක් දෙන්නේ. ඉතින් එහාට ගියාන් පස්සේ මේ තියෙන සෝලාර් මොඩියුල්ස් ටික එකතු වෙනවා අපේ ජන්ක්ෂන් බොක්ස් එකකට. එහෙම නැත්නම් ඒ සෝලාර් ඇරේස් ටික එකතු වෙනවා ඇරේ බොක්ස් එකකට. ඒ ඇරේ බොක්ස් එකෙන් එකතු වෙලා තමයි ඊට පස්සේ ඒක ඉන්වර්ටරේට කනෙක්ට් වෙන්නේ. ඒ කනෙක්ට් වෙන කොටත් අපි ගාව තියෙනවා ඒ අදාළ විදියට ක්‍රමාංකනය කරපු අදාළ විදියට රේට් කරපු ෆියුස් තියන්න ඕන. ඩිස්කනෙක්ෂන් ස්විචස් තියෙන්න ඕන. ඊට පස්සේ ඉතින් එහාට ගියන් පස්සේ
මේවයි සර්ජ් ප්‍රොටෙක්ටිව් ඩිවයිසස් දෙනවා. ඒක කනෙක්ට් වෙනවා කිලින්ම අපේ ඉන්වර්ටර් එකට. හරි. අපි ඉන්වර්ටර්ස් ගත්තොත් මම මට අවශ්‍ය පසුබිම බෑග්ග්‍රවුන්ඩ් එක හදන්නේ මේක කරගෙන යන්න. මම හිතන්නේ මේ සම්බන්ධයෙන් කරුණු දීර්ඝ ලෙස ඔයගොල්ලෝ මේ අද මේ දවස් දෙකේ කතා වෙන්නේ නැති බේසික් ආකිටෙක්චර්ස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ අපි කියනවා ඒකට මේ මොනවද මේ සම්බන්ධ වෙන විදි කිහිපයක් තියෙනවා. ලංකාවේ නෙවෙයි ලෝකෙම මේ සෝලර් සිස්ටම්ස්. එකක් තමයි මේ ස්ට්‍රිං ඉන්වර්ටර් ටෙක්නොලොජි එක. ඒකෙදි කරන්නේ ගොඩක් වෙලාවට මේ සෝලර් ස්ට්‍රින්ග්ස් ඉන්වර්ටර් එකට කනෙක්ට් කරනවා ඩිරෙක්ට්ලි. මේකේ ඇතුලේ සමහර ස්ට්‍රින්ග්ස් එකක් දෙකක් වෙන්න පුළුවන්. මෙතන මේ ටික එකතු කරලා ඇරේ එකක් හැදන්න පුළුවන්. ඒ ඇරේස් වෙන වෙනම ඔයගොල්ලෝ කරුත් මම හිතන්නේ කලින් ප්‍රසන්ටේෂන් වල කතා වෙන්නේ නැති මේ මැක්සිමම් පවර් පොයින්ට් ට්‍රැකින්. මම ඒ ලෙවල් එකට යන්නේ නැහැ. මොකද මගේ මගේ රාමුව මේ විස්තර කරගන්න වෙලාවම දෙන්න නිසා ඒ මැක්සිමම් පවර් පොයින්ට්ස් ට්‍රැක්ස් පුළුවන් තරම් උපරිම විදිහට හදපු ස්ට්‍රිං ඉන්වර්ටර්ස් තියෙනවා. සමහරවිට මේකේ පැරලල් ට්‍රැක්ස් එකක් දෙකක් තුනක් වෙන්න පුළුවන් මේ ඉන්වර්ටර් එකට සපෝට් කරන්නේ. ඊට පස්සේ තියෙනවා මේ ස්ට්‍රිං ඉන්වර්ටර් ටෙක්නොලොජි එකෙන් තව එහාට ගිහිපු එකක්. ඒ කියන්නේ මේක හොඳ නරකක් නෙවෙයි මම මේ කතා කරන්නේ. වෙනමම යෙදුමක් ඔප්ටිමයිසර්ස් පාවිච්චි කරනවා. මේකක සෝලර් මොඩියුල්ස් වලට ඔප්ටිමයිසර් එකක් අපි දානවා. ඒ හේතුව දැන් අපි ගත්තොත් අර වගේ සෝලර් පැනල් එකක් වහලක දැම්මම වහලේ එක එක ඒ කියන්නේ අපි කියන සෝලර් ස්ට්‍රින්ග් එක හරි සෝලර් ඇරේ එක හරි වහලේ විවිධ දිශානතින් වලට පාවිච්චි කරොත් මේක සීරීස් කනෙක්ට් වෙච්ච මොඩියුල්ස් ටිකක් නිසා සමහරවිට එක එක පැනල්ස් වල තියෙන ජෙනරේෂන් එක ඒ කියන්නේ ඒක මත පතිත වන සූර්ය ආලෝකය අනුව ඒ පැනල් එක මගින් පද්ධතිය මත දාන රෙසිස්ටන්ස් එක එහෙම නැත්නම් ජෙනරේට් වෙන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ දේවල් විවිධ විදියට ඒ කියන්නේ ඒ වහලේ ඇන්ගල් එකට අදාළව අපිට පුළුවන් නම් ඔප්ටිමයිස් කරගන්න. අනේ ඒකට තමයි අපි මේ පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට මේ සෝලර් ඔප්ටිමයිසර්ස් තියෙන ඉන්වර්ටර් පද්ධතිය. ඒතර මේ වගේ වෙලාවක ගොඩක් වෙලාවට මැක්සිමම් පවර් පොයින්ට් ට්‍රැකින් අර මම කිව්ව කලින් මැක්සිමම් පවර් පොයින්ට් ට්‍රැක් වෙන්නේ මෙන්න මේ කියන ඔප්ටිමයිසර් ඇතුලේ. ඒතර මෙතෙන්දි වෙන්නේ හැමතිස්සෙම DC to DC කන්වර්ෂන් එකක්. සෝලර් පැනල්ස් වලින් එන DC වෝල්ටේජ් එකම පුළුවන් තරම් උපරිම ක්ෂමතාවකින් පුළුවන් තරම් උපරිම වැඩිම පළදාවක් ලබා දෙන විදිහට වෝල්ටේජ් එකක් බඩපත් කරලා ඉන්වර්ටරේට AC කරන්න යවනවා. එතකොට අර කියන මැක්සිමම් පවර් පොයින්ට් කියන concept එක ඉන්වර්ටරේ ඇතුලෙන් එළියට අරගෙන ඉන්ඩිවිජුවල් මොඩියුල්ස් වලට දීපු සිස්ටම් එකක් තමයි මේ මැක්සිමම් ඔප්ටිමයිසර්ස් දාගෙන දුවන සිස්ටම් එක. එතකොට මේකෙදි ගොඩක් වෙලාවට විවිධ ගොඩාක් කොටස් එකතු වෙනවා මේකට. ඒතර මම කලින් කිව්වා වගේ විවිධ දිශානතීන් වලට විවිධ ඇන්ගල්ස් වලට එක එක ඒරියාස් වල තියෙන ගස් කොළන් තියෙන ප්‍රමාණය අනුව සමහර පැනල්ස් වලට වැඩියෙන් ඉරව් වැටෙනවා, සමහර ඒවාට හෙවණැල්ල වැටෙනවා. ආ දවස් එක කාලයකදී ඒ වගේ වේරියේෂන් එකක් තියෙන වෙලාවක මේ වගේ ඔප්ටිමයිසර්ස් ඩ්‍රිවන් පද්ධතියක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් තනි කෙලින් තියෙන වහලක තනි ඵලයක නම් සෝලර් පැනල්ස් වැටෙන්නේ. ගොඩක් වෙලාවට අර කලින් කියපු ටෙක්නොලොජිය බොහෝ විට ඵලදායි වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔය කියන දෙකේ අතරමැද දෙයක්. ඒ කියන්නේ මොඩියුල් වයිස් ඉන්වර්ෂන් එක. ඒ කියන්නේ DC to AC කරන ඉන්වර්ටර් concept එක අපි දාලා තියෙනවා. මේකත් ලෝකෙ පිළිගත්තු ලක්ෂණයක්. අර කලින් කිව්වා වගේ මේ maximum power point tracking එක ඉන්වර්ටර් ඇතුළට ගෙනල්ලා තියෙනවා. හැබැයි පොඩි ඉන්වර්ටර්. අපේ පද්ධතිය සම්බන්ධයෙන් ගත්තොත් වියදම ඒ වගේ ගොඩාක් දේවල් සලකලා බලලා තමයි මේ වගේ ආකිටෙක්චර් එකකට සිස්ටම්ස් යොමු වෙන්නේ. මොකද මේකේ තියෙන DC to AC conversion එක වෙන්නේ අර පොඩි මොඩියුල්ස් ඇතුලේ. මේකත් අර කලින් කිව්වා වගේ එක විවිධ ඇනතීන්ස් වලට තියෙන විවිධ සූර්ය ආලෝක පතන වලට නිරාවරණය වෙන ඒ වගේ partial shading අපි කිව්වොත් හේවණැල්ල වගේ වැටෙන සමහර තැන් වලට අදාළ විදියට පාවිච්චි කරන්න පුළුවන්. මේකත් තව ටෙක්නොලොජියක් විතරයි. සෙන්ට්‍රල් ඉන්වර්ටර්ස් වෙනුවට ඩිස්ට්‍රිබියුටර්. ඒ කියන්නේ අපේ කියන ටෝටල් මැක්සිමම් පවර් පොයින්ට් ට්‍රැකින් වගේ දේවල් ඩිස්ට්‍රිබියුටඩ් කරලා තමයි මේකේ තියෙන්නේ. එක පුළුවන් විදියට සෝලර් මොඩියුල්ස් වල පුළුවන් තරම් ඔප්ටිමයිසේෂන් එකකින් පද්ධතියට පවර් එක එකතු කරන් තමයි මේ වගේ ටෙක්නොලොජිස් පාවිච්චි කරන්නේ. හරි. ඉතින් සෝලර් පැනල්ස් වලින් ගත්තොත් සෝලර් පැනල්ස් වලින් පටන් ගත්තොත් ප්‍රොටෙක්ෂන් එක වහලේ උඩින් පටන් ගත්තොත් මුලින්ම වෙනවා අපිට මේ DC MCBs එහෙම නැත්නම් ෆියුසර් මේ පැනල්ස් වල තියෙන කනෙක්ටර් එකේ එන ෆියුස් එක ඒ වගේම ඒ ටික එකතු වෙලා එන
string MCB එක. බොහොම වෙලාවකට මම දැකලා තියෙනවා ගොඩක් වෙලාවට මිනිස්සු මම මේ අත්දැකීමෙන් කියන්නේ මේක MCB එකක් නේ. ගිහින් කඩෙන් ඔය තියෙන එකක් ගිහින් දාගමු කියන එක. එහෙම කරන්න එපා. මොකද අපි මේ කතා කරන්නේ මේ මම ඊළඟට එන්නම් එදෙන්ට මේක තමයි අර DC combiner box එකක්. ඒ කියන්නේ මේකදී අපි පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට modules ගොඩක් ඇවිල්ලා arrays ගොඩක් ඇවිල්ලා combine වෙනකොට අර කියන එක එක sub modules වලට arrays වලට fuse protection වෙනම තියෙනවා. ඒ වගේම ඊට අමතරව disconnect switch එකකුත් එක්ක DC MCCB එකකුත් එක්ක තියෙනවා. ඒ වගේ මේ වගේ combiner box උත් ගොඩක් වෙලාවට පද්ධතිය සාමාන්‍යයෙන් 10 kilowatt 20 kilowatt වගේ level එකට යනකොට modules ගන්න වැඩි වෙනකොට මේ වගේ combiner box උත් අපි පාවිච්චි කරනවා. එතකොට මේ වගේ එක එක වෙන වෙනම individual protection වගේම total protection උත් තියෙනවා. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේ වෙලාව අත උස්සලා අහන්න ප්‍රශ්නයක් නැහැ. ඔව්. ඇයි අපි DC මේකට පාවිච්චි කරන්නේ සහ ඇයි අපි DC breakers පාවිච්චි කරන්න ඕන? කාට හරි නිකන් පොඩ්ඩක් මේ නිකන් කතා කරන්න නිදිමත යන්නත් එක මොන හරි අදහසක් දක්වන්න පුළුවන් නම් ඇයි අපි පාවිච්චි කරන ගෙදර තියෙන MCB එක මේකට දාන්න බැරි? ඇහුන්නේ හරි. ඔව් ඇයි පත්‍යාවතර ධාරාවක අන්න හරි. ඔව් AC කරන්ට් එක හැමතිස්සෙම වේව් එකක් විදියට පත්‍යාවතර ධාරාවක් විදියට තමයි ඉස්සරහට ඔබම චලනය වෙන ධාරාවක් විදියට තමයි AC කරන්ට් එක හැමතිස්සෙම අපි හඳුනාගන්නේ. නමුත් DC කරන්ට් එක එහෙම නැහැ. ඔයගොල්ලෝ ට්‍රිප් ස්විච් එකක් හරි මේ කියන ස්විච් එකක් දාන්න ගියොත් අපිට හැමතිස්සෙම AC කරන්ට් එකක් නම් මොකද අපි දන්නවා එකක් මොකද්ද අපේ ඔළුවේ තියෙනවා මේක ප්‍රත්‍යාවර්ත එකක් ස්විච් එක ඔන් කරපු ගමන් ඒ ඔන් කරපු ගමන් නෙවෙයි වුණත් පොඩි වෙලාවකින් හරි මෙන්න මේ සයින් වේව් එකේ බිඳුවට අපි එන බව නේ මේ බිඳුව අපි එන බව දන්නවා ඒ බිඳුව එන බව දන්න නිසා මේ contacts අතර දුර ඒ කියන්නේ අපි මේ ධාරාවක් කඩනකොට contacts අතර දුර ඔය හැම එකම ඩිසයින් කරලා තියෙන්නේ මෙන්න මේ බිඳුව එන බව ඔළුවේ තියාගෙන හැබැයි මේ බිඳුව එන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඔව් contact එකකදී වෙන්නේ ගොඩක් වෙලාවට contacts දෙක තියෙනකොට contacts apart වෙනකොට කියන කරන්ට් එකක් යන වෙලාවක මේ දෙක ඈත් වෙනකොට මේ දෙක අතර එනවා බොහොම වෙලාවට අපි මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් 400 සමහරවිට 10 වෝල්ට් 1000 වෝල්ට් වගේ සිස්ටම්ස් ඉන්න පුළුවන් 230 වෝල්ට් වුණත් මේ දෙක contacts එක ඈත් වෙනකොට මේ දෙක අතර පොඩි අයනයිස් ලේයර් එකක් ෆෝම් වෙනවා මේක වාතයේ තියෙන අයන මගින් ඒ වගේම ඒ contacts වල හදලා තියෙන මූලද්‍රව්‍ය මගින් ඒ වගේ දේවලින් නිර්මාණය වෙන අයනයිසේෂන් ප්ලාස්මා එකක් අපි කියන්නේ ප්ලාස්මා එකක් කියලා එකට ප්ලාස්මා එකක් ඩෙවලොප් වෙනවා ඒ කියන ප්ලාස්මා එකෙන් AC ස්විච් එකකින් අපි මේක කරන්න ගියොත් මොකද වෙන්නේ ප්ලාස්මා එක ගැන හිතුවොත් මොකද වෙන්නේ දැන් ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ් ධාරාව කියන බිඳුව වගේම තමයි ප්‍රත්‍යාවර්ත කරන්ට් එකකත් කරන්ට් එක බිඳුව වෙන තැනක් තියෙනවානේ මේ contacts add කරාම එයා add කරන ඈත වගේම කරන්ට් එකත් බිඳුව වෙනවා කරන්ට් එක බිඳුව වුණාම මොකද වෙන්නේ හරි ලේසි මේක ඩිස්කනෙක්ට් කරන්න මේන ප්‍රත්‍යාවර්ත ධාරාව මේන ගියපු කරන්ට් එක නිසා හැදෙන මේ ප්ලාස්මා එකත් උඩ පහළ ගිහිල්ලා බිඳුව වෙනවා හැබැයි DC එකක එහෙම වෙන්නේ නැහැ ඒ කියන්නේ DC එකකදී ඒ කියන බිඳුව වෙන දේ වෙන්නේ නැති නිසා අපි පුළුවන් තරම් මේ ප්ලාස්මා එකත් කඩන්න පුළුවන් තරම් මේක ඈඩ් කරන්න ඕනේ. මේ ස්විච් එකක් ඕපන් කරාම මේ දෙක අතර වෝල්ටේජ් එක කීයද? සෝලාර් පැනල් එක ඕපන් සර්කිට් වෝල්ටේජ් එක නේ සමහරවිට 700ක් වෙන්න පුළුවන් 800ක් වෙන්න පුළුවන්. මං කියන්නේ පැනල් සෙට් එක. දැන් 230 ස්විච් එකක් අපි මෙතනින් දැම්මොත් මොකද වෙන්නේ? 230 ස්විච් එක ක්ලෝස් කරාම මේ දෙක අතර වෝල්ටේජ් එක කීයද? නෑ ස්විච් එක ක්ලෝස් කරාම බිඳුවයි. මොකද ඒක ධාරාවක් ගලවම් කරනනේ. ඕපන් කරාම 230යි. ඒ 230ට තමයි ස්විච් එක රේට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ 230ක විභවාන්තරයක් පවත්වා ගන්න පුළුවන් වෙන විදිහට ඒකට රේට් කරපු කරන්ට් එකක් ඩිස්කනෙක්ට් කරන්න පුළුවන් වෙන විදිහට එහෙම නැත්නම් අර මං කියපු ප්ලාස්මා එක නැති කරන්න පුළුවන් වෙන විදිහ තමයි ඩිසයින් කරලා තියෙන්නේ. DC වලත් ඒ සංසිද්ධියමයි පුළුවන් තරම් ඈතට මේ contacts ගෙනහිල්ලා අර කියන ප්ලාස්මා එක බ්‍රේක් කළා අපිට ඕන වෙලාවට ස්විච් එක නෑ එහෙම නැත්නම් ධාරාව ඕෆ් කරගන්න තමයි අපි DC වලත් බලන්නේ. එහෙමනම් AC
200 amps වගේ ampere range එකකට rate කරපු AC MCB එකක් සහ DC MCB එකක් පාවිච්චි කරන්න පුළුවන්ද මේ වැඩේට? බෑ. AC එකක් ගොඩක් වෙලාවට AC එක ඩිසයින් කරන්නේ අර මම කිව්ව විදිහට මේ 0 point එකක් එක්ක DC එක එහෙම නැති නිසා අපි හැමතිස්සෙම මේවට ස්ටෑන්ඩඩ්ස් වෙනම තියෙනවා. මේවට පරිශන කළා අපි නිපදවපු උපාංග නිසා ඕගොල්ලෝ ලේසියට කඩෙන් ගන්න පුළුවන් වුණා කියලා මේ වගේ බොහොම ලාභ වැඩ කරන්න එපා. ගිහිල්ලා DC වලට ඩිසයින් කරපුම MCB එකක් DVC වලට ඩිසයින් කරපුම fuses පාවිච්චි කරන්න. නැත්තම් වෙන්නේ මම හිතන්න වැරදිලවත් අපි ස්විච් එක ඕෆ් කරායින් පස්සේ අර කියන ප්ලාස්මා එක අපිට බ්‍රේක් කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඔව්. ගිනි ගන්නවා. ප්ලාස්මා එක එතන ඒක දිගට මෙතන තියෙනවා. ඒ normal switch එකක් වගේනේ එතන ප්ලාස්මා එකේ තියෙන resistance එකත් වැඩි. ඒ නිසා ලොකුවට රත් වෙනවා. රත් වෙලා එතන කළු වෙලා උණු වෙලා ගින්නක් බවට පත් වෙන්නත් පුළුවන්. ඒක නිසා නැතිලට දා ගන්න ඕනේ නැහැ. DC breaker ම පාවිච්චි කරන්න. මේ තියෙන DC isolate එකක් isolation වලදීත් එහෙමයි miniature circuit breaker වගේම තමයි isolation එකෙත් අපි කියන මූලිකාංග ටික අර කියන requirements එක තියෙන්න ඕන voltage එකක් break කරන්න අවශ්‍ය gap එක තියෙන්න ඕන ඒක සඳහා අවශ්‍ය සමහරවිට switch එකේ එන torque එක තියෙන්න ඕන ඒවට design කරපු devices මේවා පාවිච්චි කරන්න installation එකේදී තව පොඩි රසවත් සිද්ධියක් තියෙනවා මේ අපි දැන් මේ AC නේ අපේ ගෙවල් වල ඔක්කොම තියෙන්නේ නේ කවුරුත් දන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවන් සම්බන්ධයෙන්. එතකොට ඉස්සර ඔකම නැහැ. සාමාන්‍යයෙන් 1800 විතර 1800 සියවසේ මේ 18 වෙනි සියවසේ අන්තිම කාලය තමයි මේ ලෝකෙ තිබ්බ මේ battle of current කියලා. ඒ කියන්නේ මේ current එක පිළිබඳ මොකක්ද අපේ ගෙවල් වලට එන ultimate current එක මොකක්ද කියන එක පිළිබඳව යුද්ධයක් වගේ. යුද්ධයක් කියලා කියන්නේ ඒක සංකල්පීය යුද්ධයක්. ඒ යුද්ධෙදී මේ ඒක අතර මේ බොහොම මේ high level එකේ වෙච්ච මේ මොකද්ද ඒක මම අර කලින් සංකල්පීය යුද්ධයක්. ඒක ඇත්තටම මූලික වුණේ මේ DC කරන්ට් ලෝකේ තියෙන්න ඕන සහ ඒක තමයි හොඳම කියලා එකතු වුණ පිරිසක් හිටියා තෝමස් අල්වා එඩිසන් ඇතුළු පිරිසක්. එයා තමයි ඔයගොල්ලෝ දන්නා විදුලි බුබුල නිර්මාණය කළේ. පළවෙනි විදුලි බුබුල DC වලින් පාවිච්චි කරන අයිටම් එකක්. එයා තමයි පළවෙනි ඉලෙක්ට්‍රික් යුටිලිටි එක DC වලින් දුවන මේ යුටිලිටි එකක් හැදුවේ. ඔය එලෙකෝ CB වගේ ලයිට් වලට. ඒ වතරම ලෝකේ තව අනිත් සංකල්ප දෙවලප් වුණා මේ AC. දැන් ඒ කාලේ ජයග්‍රහණය කරපු සංකල්පය තමයි AC කියන එක. මොකද හේතුව අපිට ලේසියෙන්ම මේක ස්ටෙප් ඩවුන් ස්ටෙප් අප් කරන්න පුළුවන්. ලොස් එක සෑහෙන අඩුයි. ඒ වගේ තියෙන මේ එකක් නිසා මේ ඔය තෝමස් එල්වාඩ්සන් ඇතුළු පිරිසගේ සමග ඒ වෙනුවට AC කරන්ට් එක ගොඩක් වෙලාවට වෙස්ටින්හවුස් කියලා ඉන්වෙස්ටර් කෙනෙක් ඉන්නවා. එයා ත්‍රූ සහ ඔය තියෙන නිකොලයි ටෙස්ලා කියලා එයා තමයි රොටේටිං අපි මෝටර් ගත්තොත් රොටේටිං මැග්නටික් ෆීල්ඩ් එක කියන එක ඉන්ට්‍රොඩියුස් කරේ. ඒතර ඒගොල්ලෝ ඔප්පු කරන්න පුළුවන් වුණා AC කරන්ට්ස් වලින් තමයි ලෝකේ ඉස්සරහට විදුලි බල ක්ෂේත්‍රේ යන්නේ කියලා. දැන් ඒ AC කරන්ට්ස් වලින් ආපු ප්‍රගමණය තමයි දැන් මේ අපි අත්විඳින්නේ මේ තාක් දක්වානේ. ලංකාවත් 100%ක් විදුලි 100% ඉලෙක්ට්‍රිෆයි වෙලා ලෝකේ විදුලි පරිභෝජනය සෑහෙන දෙගුණ තෙගුණ 100 ගුණ වගේ වෙලා මේ කියන ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එකක් තුළ මේ කියන සමාජ ප්‍රගමනයට දායක වෙන්නේ ඔය AC කරන්ට් එක. හැබැයි දැන් අපි DC පැත්තට යොමු වෙලා තියෙනවා. මොකද අපේ මේ ගොඩක් වෙලාට සෝලර් පැනල්ස් ඒ වගේම ඉන්ටර්මිඩියට් රිසෝර්සස් අපි කියන පුනර්ජනනීය විදුලි ශක්තිය බල නිපදවද්දී ගොඩක් වෙලාවට අපිට මේ DC නිපදවන එක බොහොම ස්ථායී සහ ලෙහෙසි. ඒ වගේම හිතන්නකෝ අපි පාවිච්චි කරන මේ ඩිවයිසස් ගොඩක් නේ. මේ CFL බල්බ් එක. දැන් අපේ ගෙවල් වල තියෙන මොනවද? LEDs. ගෙවල් වල තියෙන ෆ්‍රිජ් එක දුවන්නේ මොකකින්ද? ෆ්‍රිජ් එක දුවන්නේ variable speed drive එකකින් නේ VSD එකකින්. ඒතර TV එකේ තියෙන මොකද්ද? switch mode power supply ගන්න. AC අරගෙන DC කරලා chop කරලා අවශ්‍ය voltage එක හදාගෙන දුවන power supply එකක්. අපි ඔය පාවිච්චි කරන laptop එකේ මොනවද? phones ඔක්කොම DCs. ඒතර ලෝකේ සංකල්පයක් දැන් ඩෙවලොප් වෙනවා. ඇයි අපි මේ DC එකක් නේ AC කරලා DC කරන්නේ? අපි DC වලින් විතරක් යන්න බැරිද? ඒ වගේ සංකල්පකුත් දැන් ලෝකෙ ඩෙවලොප් වෙනවා. ඒවට පරිශන කරනවා. ගොඩක් වෙලාවට පයිලට් ස්ටඩීස් තියෙනවා. මොකද DC වලින් ඩෙවලොප් කරලා DC to DC කන්වර්ටර්ස් දැන් ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා මේ පවර් ඉලෙක්ට්‍රොනික්ස් වලින් අපිට ඔය කියන ඕනම වෝල්ටේජ් එකක් ඒ කාලේ තෝමස් අල්වා එඩිසන් ඇතුළු පිරිසට තිබ්බ ප්‍රශ්නේ තිබ්බේ කොහොමද මේ විවිධ වෝල්ටේජස් වලට මේක කන්වර්ට් කරගන්නේ කියලා. මොකද ඒ කාලේ ට්‍රාන්සිස්ටර් එක හොයාගෙනවත් තිබ්බේ නැහැ. ට්‍රාන්සිස්ටර් මේ නෙමෙයි මේක අත්‍තරම කරන්නේ IGBTs වලින් ඒ ට්‍රාන්සිස්ටරේ ඊළඟ වර්ෂන් එකේ. එතකොට ඒ කාලේ තිබ්බ ප්‍රශ්න වලට ගොඩක් විසඳුම් දැන් තාක්ෂණයෙන් හොයාගත්තු නිසා දැන් අයිත් ලෝකයේ පෙළඹෙනවා මේ කියන DC සර්කිට්ස් වලට එහෙම නැත්නම් DC ජෙනරේෂන් ඩිස්ට්‍රිබියුෂන් වලට කොහොමද
ස්මෝල් ස්කේල් එකේ යන්නේ කියන එක. ඒ කියන්නේ ඩිස්ට්‍රිබියුටඩ් ජෙනරේෂන් මම කියනවා ඔය වගේ මේ හයි කරන්ට් කැපැසිටි DC නෙවෙයි. ඒත් වෙනම සබ්ජෙක්ට් එකක් තියෙනවා අපි මෙතන අවශ්‍ය නැහැ කතා කරන්න HVDC කියලා. කොහොම හරි ඒවා දැන් ලෝකය අපි මේ කියන DC පැත්තට ක්‍රමෙන් යොමු වෙවි තියෙනවා. ඊට පස්සේ මේ කියන ඩිවයිස් එකෙන් පස්සේ අපිට ඕන මම මෙතෙන්දිම මේකත් කියන්නම් අපි මේ සූර්ය බල පද්ධතිය හයි කරනකොට අපේ ගෙදරට අනිවාර්යයෙන්ම රෙකමෙන්ඩේෂන් එක තමයි RCCB එකක් පාවිච්චි කරන්න. ඒ RCCB එකත් අර කිව්වා වගේ නිකන් කඩෙන් ගිහිල්ලා ගන්න පුළුවන් RCCB එකක් නෙවෙයි. කඩෙන් ගන්න පුළුවන්. ඕගොල්ලෝ ගෙදර පාවිච්චි කරන RCCB එකක් නෙවෙයි. හේතුව මොකද්ද? මේ සෝලාර් ඉන්වර්ටර් සිස්ටම්ස් කියලා කියන්නේ දැන් අපි AC ප්‍රත්‍යාවර්තන ධාරාවේ කොහොමද ස්විච් වෙන්නේ? තප්පරයට මොකද්ද මේ ෆ්‍රීකවන්සි එක මේක ස්විච් වෙන AC ප්‍රත්‍යාවර්තන ධාරාව? ඔව් ඒක මේ 48ත් 52ත් අතර තප්පරයට ප්‍රත්‍යාවර්තන ධාරාවක තමයි අපේ ග්‍රිඩ් එක තියෙන්නේ නේ. ඒ වගේම තමයි ඉන්වර්ටර්ස් ඇතුළේ වෙන්නේ ඒ කියන කන්වර්ෂන් එක හදන්නේ තප්පරයට හර්ට්ස් කිලෝහර්ට්ස් සමාන තප්පරයට 10000 වාටක් විතර. කිලෝහර්ට්ස් 10000ක විතර ස්විචින් සාම්පල් එකකින් වෙන කන්වර්ෂන් එකක් තමයි මේ DC to AC කියන්නේ. ඔයගොල්ලෝ සමහරට දන්නවත් ඇති මේ වෙනකොට ඔය කියන thyristor rectifiers ඒ කියන්නේ full bridge half bridge converters කියන. එතකොට ඒ වයිදි වෙන ලොකු ලොකු high frequency switching එකකින් තමයි මේ කියන DC to AC කියන conversion එක වෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට අපේ පද්ධතියට මේ කියන high frequency switching නිසා එකක් වෙන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ අපේ සාමාන්‍ය RCCB එකේ මේ සටහනක් මේක වැඩ කරන හැටි ඔයගොල්ලෝ කවුරුත් දන්නවනේ. මේ පැත්තෙන් ධාරාවක් එනවා. ඒ ධාරාව මේ පැත්තෙන් යනවා. මේ පැත්තෙන් ආපු ධාරාව නිසා මේක ඇතුලේ අපි මේ මැග්නටික් කෝර් එකක් තියෙන මේක ඇතුලේ හට ගන්නවා ෆ්ලක්ස් එකක්. ඒ ධාරාව ආපතර නිසා මේක ඇතුලේ අනිත් පැත්තට ෆ්ලක්ස් එකක් හට ගන්නවා. ඒක නිසා මේක ඇතුලේ තියෙන රෙසිඩුවල් ෆ්ලක්ස් එක බිඳුවයි නේ. අපිට අපේ පද්ධතියට ගන්න ධාරාවම අනිත් පැත්තෙන් නියුට්‍රල් එක තුරු යනකොට මේක ඇතුලේ මේක 3 ෆේස් එක උනොත් එමමයි සංසිද්ධිය. මේ කෝ එකේ තියෙන රෙසිඩුවල් ෆ්ලක්ස් එක බිඳුවක් වෙනවා. හැබැයි කොයි හරි වෙලාවක ලීකේජ් එකක්, කොයි හරි වෙලාවක ෂෝට් සර්කිට් එකක්, ෂෝට් සර්කිට් කියලා කිව්වේ අපෙන් ලයිව් එකෙන් කොහෙට හරි එර්ත් එකට ගිහිල්ලා මොනවා හරි වෙලාවක පද්ධතියේ මෙතන අසන්තුලිත භාවයක් ඇති වුණොත් මේ මං කිව්ව ෆ්ලක්ස් දෙකේ වෙනස නිසා මේක ඇතුලේ රෙසිඩුවල් ෆ්ලක්ස් එකක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ මේ යන ධාරාවට එදිරිව තියෙන වෙනසට ෆ්ලක්ස් එකක් නිර්මාණය වෙලා ඒ තුලින් මේක දැන් ප්‍රත්‍යාවර්ත ධාරාවක් නිසා හැදෙන්නේ ප්‍රත්‍යාවර්ත ෆ්ලක්ස් එකක්. ප්‍රත්‍යාවර්ත ෆ්ලක්ස් එක මේ කොයිල් එක තුල මොකද වෙන්නේ? ප්‍රත්‍යාවර්ත ෆ්ලක්ස් එක කොයිල් එකක් තිබ්බම මොකද වෙන්නේ? කොයිල් එක අපි කියනවා ඉන්ඩියුස් වෙනවා නේ. කොයිල් එක ඉන්ඩියුස් වෙලා මේක තුල විභවාන්තරයක් හැවිල්ලා ඒකෙන් රිලේ එකෙන් ට්‍රිප් කරනවා මේ කියන RCCB එක. මේක තමයි සාමාන්‍ය ගෙදරක සිදුවන පද්ධතිය. හැබැයි සෝලර් පැනල් එක එහෙම නෙවෙයි. high frequency switching තියෙන පැනල්ස් වල ඉන්වර්ටර්ස් වල එළියට දෙන්නේ ඕක විතරක් නෙවෙයි. එළියට එන්නේ ඔය කියන අන්බැලන්ස් එක විතරක් නෙවෙයි. ගොඩක් වෙලාවට මෙන්න මේ ඉම්පල්සස් එන්න පුළුවන්. නේ? ඒ කියන්නේ අර high frequency වල switching වලට මේ එක මම A level එකට යන්නේ නැහැ කොහොමද මේ ඉම්පල්සස් ජෙනරේට් වෙන්නේ කියලා. පොඩි උදාහරණයක් කියන්නම් ඔයගොල්ලෝගේ මේ ඔය රෙක්ටිෆයර් බ්‍රිජ් එකක් තියෙන මේ තමන්ගේ මේක දන්නවනේ පවර් පැක් එක. එහෙම නැත්නම් මොනවද ඔකට කියන්නේ මේ පවර් යුනිට් එක ලැප්ටොප් එකක එකක මොකක් හරි වෙලා නිකන් පවර් ඇනලයිසර් එකක් ගහලා බලන්න කොහොමද මේ ග්‍රිඩ් එකෙන් කියන්නේ ලෙකෝ එකකින් හරි CB පද්ධතියෙන් හරි ධාරාව අදින්නේ කියලා නේ. වෝල්ටේජ් එක අපි සයින් එකක් දෙනකොට එයා අදින්නේ මෙහෙම චොප් කරලා මේ උඩ යන කෑලි එන්නේ AC නෙවෙයි එන්නේ. ඒක ඔය බලවතින් වේව් ෆෝම් එකක් ගත්තොත් මෙහෙම තියෙන සයින් වේව් ෆෝම් එකේ වෝල්ටේජ් වේව් ෆෝම් එක අපි දෙන. ඔයගොල්ලෝ කරන්ට් එක ගන්නේ කොහොමද? එක උඩකද එක ඔන්නෝම එකක් වෙයි. යට පැත්තට ඔන්නෝම එකක් වෙයි. උඩ පැත්තට ඔන්නෝම එකක් වෙයි. යට පැත්තට ඔන්නෝම එකක් වෙයි. ඒ අර කැප් එක මතක නම් බේසික්ස් අර කැප් එක ඩිස්චාර්ජ් වෙන ඉම්පල්ස් එක තමයි ගන්නෙ. ඒතර ඉම්පල්ස් එක ගන්නකොට මේ වගේ ලොකු ස්විචින් නොයිසස් ඒකේ එන්න පුළුවන්. ඒතර මම අර කලින් කිව්ව RCCB එකේ සංකල්පය තුළ ඔය වගේ දෙයක් අඳුර ගන්න පුළුවන්ද? මේක ලොකු එකක් වුණා කියලා කියන්නකෝ.
අපිට ඇල්ලුවොත් වැදිලා මැරෙන එකක් වුණා කියලා. අර කියන සංකල්ප තුළ ඔක අඳුර ගන්න පුළුවන්ද? බෑ. මේකේ රෙසිඩියුවල් concept එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒ වගේම තමයි මේකට DC එකක් ආවොත්. කලින් පින්තූරේ මේක DC එකක් ආවම මොකද වෙන්නේ? RCCB එකට DC එකක් දුන්නොත් මොකද වෙන්නේ? මුකුත් වෙන්නේ නැහැ. මේක ප්‍රත්‍යාවර්ත ෆ්ලක්ස් එකක් නෙවෙයි නිසා මේ ඇතුලේ ෆ්ලක්ස් එකක් නිර්මාණය වෙලා ට්‍රිප් කරන්න අවශ්‍ය තරම් විභවයක් නිර්මාණය වෙන්නේ නැහැ. අනේ ඒක නිසා RCCBs වලට ඔය කියන ප්‍රොටෙක්ෂන් ජාති තුනම ඕන මේ හයි ෆ්‍රීකවන්සි මේ සෝලර් පැනල්ස් වල විතරක් නෙමෙයි අදාළ වෙන්නේ. ඒ කියන්නේ charging station එකක් හයි ෆ්‍රීකවන්සි variable speed drives දුන ඔයගොල්ලෝගේ මැෂින් තියෙන මේ ෆැක්ටරි එක වේවා නිකන් RCCB එක දාලා හරියන්නේ නැහැ. මේ වගේ අපි කියනවා මේකට type B type RCCB කියලා. මේ type B එකේ තියෙන්නේ මේ ජාති තුනක් තියෙනවා. මේ තියෙන එකක් normal අපේ ගෙවල් වල තියෙන මෙහෙම RCCB එකක්. ඒ RCCB එක පොඩ්ඩක් ඩෙවලොප් කරලා අපි ගාව තියෙනවා මේ ඉම්පල්සස් නෙවෙයි AC වේව්ෆෝම් එක දෙකම ඩිටෙක්ට් කරන්න පුළුවන් එක. ඊට පස්සේ ඒක තා පොඩ්ඩක් ඩෙවලොප් කරලා තියෙනවා හයි ෆ්‍රීකවන්සි ස්විචින් නුත් බලන්න පුළුවන් වෙන විදිහේ RCCB එකක්. හයි ෆ්‍රීකවන්සි ස්විචින් ආවත් ඒ වගේ දෙයක් මේ පැත්තට ඉන්ජෙක්ට් වුණත් ඒක ට්‍රිප් කරන්න පුළුවන් RCCB එකක්. ඊට පස්සේ තවත් ඒකට තවත් ඇඩ් කරලා තියෙනවා DC shift එකක් එක්ක. ඒ කියන්නේ අපි DC වෝල්ටේජ් එකක් එක්ක උඩට ආවොතින් ට්‍රිප් වෙන්න පුළුවන් අඳුරගෙන ට්‍රිප් කරන්න පුළුවන් RCCB එකක්. ඒක තමයි ඔය කියන්නේ type B RCCB එක කියලා. ඉතින් type B RCCB එකක් තමයි මේ වගේ solar system එකක් අපේ ගෙවල් වල පාවිච්චි කරද්දී install කරන්න ඕන. ගොඩක් කට්ටිය මේක install කරන්නේ නැහැ. මම දන්නවා practically මේක install කරන්නේ නැති හේතුව එකක් device එක පොඩ්ඩක් ගණන් අනිත් එක ගණන් කියලා කියන්නේ මේ මහ ලොකු මේ ලක්ෂ ගණන් නෙවෙයි. ඔය අපි ගන්න RCCB එකට වඩා පොඩ්ඩක් වැඩි. නමුත් තියෙන තරංගකාරීත්වයත් එක්ක සහ මිනිස්සුන්ගේ තියෙන දැනුම මත මිනිස්සුන්ගේ තියෙන ආකාප මත සේෆ්ටි කියන පැත්ත බල්ලට දාලා කොහොම හරි සෝලර් පැනල් එකක් විකුණ ගන්න යන මානසිකත්වයේදී මේ කියන ඩිවයිසස් කනෙක්ට් වෙන්නේ නැහැ සමහර වෙලාවට. ඉතින් ඒක නිසා මම බොහොම ගෞරවයෙන් ඉල්ලන්නේ අවශ්‍ය මූලික අංගත් එක්ක ඕගොල්ලෝ ඉස්සරහට යනකොට ෆීල්ඩ් එකේ මේ කියන සෝලර් සිස්ටම්ස් ඉන්ස්ටෝල් කරන්න. මොකද අන්තිමට නැත්තම් ඒවයින් සෆර් කරන්නේ ඒ අදාළ පද්ධති හිමිකාරය හරි ඒ ගෙදර ඉන්න සමහරට ඔබගේ මගේ ඉන්න වගේ වයසේ දරුවෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ සිස්ටම් එකක් තමයි අපි RCCB එකක් තමයි අපි දාන්න ඕන. දානකොට type B type RCCB එකක් තමයි අපේ සිස්ටම් ඉන්ටග්‍රේට් කරද්දී දා ගන්න ඕන. එතකොට normal miniatures AC circuit එකට මේ වගේ normal සාමාන්‍ය MCB එකක් ඔබලා පාවිච්චි කරන්න පුළුවන්. මේකේ overload protection එකයි short circuit protection එකයි දෙකම තියෙනවා. ඒකට තමුන්ට කැමති බ්‍රෑන්ඩ් එකකට ඕන එකකට යන්න පුළුවන්. අර කලින් මම කිව්වේ ඒවායිත් මේ ස්පෙસિෆික් බ්‍රෑන්ඩ් නැහැ. ඒවා IC අන්තර්ජාතිකව පිළිගත්ත ස්ටෑන්ඩඩ්ස් වලට හදන ඩිවයිසස් ලෝකේ ඕන තරම් මැනුෆැක්චරර්ස් වල ඉන්න ඒවා. ඔව් ඊට පස්සේ මම එන්නම් earthing සහ equipotential bonding. මේ equipotential bonding කියන එක හරිම වැදගත් concept එකක්. මොකද මේ ගොඩක් වෙලාවට අපි හැමතිස්සෙම පුළුවන් තරම් පුළුවන් විදිහට බලනවා මේ කොහෙන් හරි earth කරලා දාන්න. සිස්ටම් එහෙම කොහෙන් හරි earth කරන්න යන්න එපා කවදාවත්. සිස්ටම් කොහෙන් හරි earth කරොතින් වෙන්නේ සර්ජ් එකක් වගේ දෙයක් යන වෙලාවකට ඔයාට සමහර වෙලාවට ඔයා ඒ අසල ඉන්න පුළුවන්. ඔයා ඒක අල්ලගෙන ඉන්න පුළුවන්. අපි දන්නේ නැහැනේ. ඔය වෙලාවට කොයි වෙලාවෙ සර්ජ් වෙනවද මේ කොයි වෙලාවෙ මේ අපේ ආවට පද්ධතියේ වලාකුලක් charge වෙලා කොයි වෙලාවෙ ඒක discharge වෙන්න බලනවද? ඒ කියන විභවය කොයි වෙලාවක් අපතුලින් යයිද නැත්නම් මේ ස්ට්‍රක්චර් එක තුලින් යයිද කියලා විශේෂයෙන් solar panels දානකොට මූලිකව ගොඩක් ගෙවල් වල මේ කියන මේ earthing equipotential bonding වෙන්නේ නැති නිසා මේ ස්ලයිඩ් එක මම ඇඩ් කරන්න හිතුවේ. ඇත්තටම මේ පැනල්ස් ඔක්කොම earth කරන්න ඕන එකට අල්ලලා. මොකද ඒකේ අවශ්‍යතාව නැත්නම් පැනල් එකට ඩැමේජ් එකක් වෙන්නත් පුළුවන්. නමුත් එහෙමත් නැත්නම් මේ පැනල්ස් ටික තියෙන ලොකු මේ වහරක් උඩනේ. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ roof එකේ මේ rooftop එකේ මේ ඉන්ස්ටෝල් කරන්නේ. එතකොට ගොඩක් වෙලාවට open area එකනේ නේ. පුළුවන් තරම් ඉඩව ඇතුළත විතර ඉන්ස්ටෝල් කරන්න මේක open area එකනේ. මේ open area එක යකඩ ස්ට්‍රක්චර් එකක් උඩ තියෙනකොට මොකද වෙන්නේ? මේ හැම එකම ගොඩාක් පුළුවන් තරම් lightning strokes වලට direct හරි indirect හරි කියන දෙකටම expose වෙලා තියෙන්නේ මේක. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉන්න ගෙදරත් ඒ කියන level එකටම expose වෙලා. හැබැයි ඒකෙන් මම කියන්නේ solar panel එකක් ගත්තන් පස්සේ ගෙවල් වලට මකුණු ගහනවා කියලා. එහෙම එකක් නෙවෙයි මම මේ කියන්නේ. risk එකක් තියෙනවා. ඒ risk එක mitigate කරන්න පුළුවන් විදිහක් තියෙනවා. අවශ්‍ය විදිහට ඒ risk එක mitigate කළා. මේ කියන විදිහට හැම panel එකම equipotential bonding එකකින් bond කළා. earth system එකට connect කරන්න පුළුවන් නම්
කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කියන පුළුවන් රිස්ක් එකෙන් 99%ක්ම අපි මිටිගේට් කරලා තියෙන්නේ. මේ කියන වයර් එක සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් එකේ තියෙන්නේ මිලිමීටර 6ට වඩා අඩු වයර් එකක් පාවිච්චි කරන්න බෑ. 6ට වඩා වැඩි පවර් වයර් එකකින් මේ හැම පැනල් එකම එර්ත් කරලා තියෙනවා. එර්ත් කරලා ලයිට්නින් ප්‍රොටෙක්ෂන් උත් එක්ක ඒ කියන එර්තින් සිස්ටම්ස් වල කොහොමද වෙන්නේ කියලා මම ඉස්සරහට පෙන්නන්නම්. ඔව් මේ කියන ඇරේස් ටික. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට ගයක් වගේ කරන්න ගත්තොත් ගෙදර ලයිට්නින් ප්‍රොටෙක්ෂන් සිස්ටම් එකක් නැහැ නේ. ලයිට්නින් සිස්ටම්ස් අපි ගෙවල් වලට දාන්නේ නැහැ නේ. එතකොට ඒ වගේ වෙලාවට අපි කරන්න තියෙන්නේ මේ වටේ ඉර තියෙන ඉර ගැන හිතන්න එපා. ලයිට්නින් ප්‍රොටෙක්ෂන් එකක් තියෙනනම් තමයි අපි මේ වටේ තියෙන ඉර ගැන කතා කරන්නේ. මේ කියන මේ විදිහට පැනල් හැම එකම එකිනෙකට කපල් කරලා ඔය මං කිව්වා වගේ 6 mm ස්ක්වයර් වගේ වයර් එකකින් කපල් කරලා ඒක ගේන්න ඕන අපේ earth terminal එකේ තියෙන terminal box එකට. මෙන්න මේ විදිහට තමයි හැමතිස්සෙම අපි solar structure එකක් ground කරන්නේ. හැබැයි අපි ගාව වැරදිලවත් lightning system එකක් තිබ්බොත් මොකද වෙන්නේ? lightning system එකක් තියෙන තැනක අපි ගිහිල්ලා මේ installation එක කරනවා බොහොම වැදගත් ඒ අදාළ lightning system එක design කරපු consultant හරි design කරපු engineer හරි හම්බ වෙලා එයත් එක්ක එකතු වෙලා මේ කියන grounding system එක කරන්න පුළුවන් නම් මොකද lightning එකක් වෙලාවට normal තියෙන වගේ නෙවෙයි lightning system එකක් තියෙන තැනක lightning එකක් තියෙන වෙලාවට ගොඩාක් විදියට sparks ඇවිල්ලා ඒ කියන්නේ flash overs වෙලා මේ කියන conductors ළඟින් තිබ්බොත් flash overs වගේ ඇවිල්ලා මේ කියන පද්ධති damage වෙන්න පුළුවන්. ඒක එහෙම නොවෙන්න අදාළ calculations කරලා අදාළ risk management එකක් කරලා තමයි lightning system එක design කරලා ඒ ටික establish කරලා තියෙන්නේ වහලක් උඩ. එහෙම නොවෙනවා නම් වහම යත් එක්ක කතා බහ කරලා අවශ්‍ය මූලික දුරවල් ටික තියාගෙන මේ කියන සිස්ටම් එක ඉන්ස්ටෝල් කරන්න ඕනේ. නිකන් ආවට ගියාට ලයිට්නින් එකක් තිබ්බ කියලා ගිහිල්ලා වයර් එකක් ගහන්න එපා ඒකට ගිහිල්ලා. මොකද ඒක නිසා ලයිට්නින් සිස්ටම් එක ඩිසයින් කරලා තියෙන ඒ ඒරියා එකට ලයිට්නින් සිස්ටම් ඩිසයින් කරන ස්ටෑන්ඩඩ්ස් වල තියෙන රිස්ක් ඇසස්මන්ට් කියලා. රිස්ක් ඇසස්මන්ට් ප්‍රොසෙස් එකේ ගිහිල්ලා ඒ ස්ටෑන්ඩඩ් එකට අදාළව ඒ ඒරියා එකේ තියෙන අයිසෝක්‍රොනික් ලෙවල් වලට අදාළව තමයි ලයිට්නින් සිස්ටම්ස් ඩිසයින් කරලා තියෙන්නේ. ඒකට ඒගොල්ලෝ දන්නවා මේ සිස්ටම් එකේ මොන වගේ කරන්ට් එකක්ද සාමාන්‍යයෙන් යන්නේ කියලා ඒරියා එකේ. ඒකට අදාළව තමයි අපි මේ කියන equipotential bonding එක කරන්න ඕනේ. එහෙම නැත්නම් normally ගොඩක් වෙලාවට කිලෝවොට් 10ට වඩා අඩු සිස්ටම් වල ওই lightning කතන්දර කිසි දෙයක් නැහැ. මෙන්න මේ වගේ equipotential bonding එක through මේක ගෙදර තියෙන earthing system එකට connect කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒකත් connect කරද්දිත් MDB එකෙන් connect කරනවට වඩා මම recommend කරන්න පුළුවන් තරම් යටට ගෙනහිල්ලා ground level එකේදී මේ කියන equipotential bonding එක කරන්න. මොකද නැත්නම් සමහරලාට ඔය කියන high voltages අපේ sensitive equipments තියෙනවා ගෙවල් වල ගොඩක් වෙලාවට TV, CCTV systems, UPS වගේ තියෙන මේ සමහරලාට ඉන්ටර්නෙට් පාවිච්චි කරන රවුටර් එක වෙන්න ඒ වගේ ගොඩක් ලොකු devices වලට මේකින් අපි ඔය lightning සම්බන්ධයෙන් තියෙන impulse withstand කරගන්න බෑ. ගොඩක් වෙලාවට ඒවා හදලා තියෙන category 3 වගේ impulse withstanding capabilities උත් එක්ක. එතකොට එහෙම lightning system එකක් එහෙම නැත්නම් lightning system එකට අපිට අවශ්‍ය දුර මේන්ටේන් කරන්න බැරි නම් මෙන්න මේ වගේ ස්ට්‍රක්චර් එකක් විතර හැමතිස්සෙම පුළුවන් තරම් පුළුවන් තැන් වලින් lightning system එකට මේක කනෙක්ට් කරන්න ඕන. මොකද එතකොට අර කියන flash overs වලින් අපිට මිදෙන්න පුළුවන්. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔය එතකොට මේවා ගැන කලින් කරන්නේ නැති මම විශේෂයෙන් මේක දාන්න හේතුව මම දැකලා තියෙන ඕන තරම් අනන්තවත් මේ clamps නම් හරියට බොහොම වැරදි විදිහට පාවිච්චි කරනවා මේ අපි ඕගොල්ලෝ දන්නවද නේ galvanic corrosion කියලා සංසිද්ධියක් තියෙනවා මේ ඇලුමිනියම් කොප එකට තියන්න බෑ. ඒ වගේ එක තිබ්බොතින් ඒක corrode වෙනවා. ඒක නිසා මේ වගේ tin plated හරි එහෙම නැත්නම් SS plated හරි එකකින් මේ කියන clamps ඔයගේ පද්ධතියේ කොප ඇලුමිනියම් දෙකක් යනවා නම් මේ කියන විදිහට මේ bonding එක කරන්න. එතකොට මේ දෙක එකට තියලා අමුණන්න එපා. මම දැකලා තියෙනවා solar panels වල තියෙන earth එක ගෑනලා ගෙදර earth එකට ගහනවා plug top එකකින්. plug එක ගාව පොඩක් පොඩි හිලක් හදලා පිටියේ wire එක මෙහෙම ගෙනල්ලා පොඩක් පොඩි හිලක් හදලා ඒක තියෙන earth එකට connect කරනවා. හරිනේ equipotential bonding ඉන්නේ. ඒ වගේ මේ substandard වැඩ ඒ කියන්නේ අපි කියන්නේ මේ බාල වැඩ කියලා ගත්තොත් ඔය බාල වැඩ කරන්න එපා. ඉන්ඩස්ට්‍රියට ගියාම තමන්ගේ සර්විස් එක හරියට දෙන්න පුළුවන් තරම් හරිය විදියට මේ කියන දේ දෙන්න මිනිස්සුන්ට. හරි ඊට පස්සේ දැන් මම ඇයි අපිට lightning protection system එකක් ඕන වෙන්නේ? මම කියන්නේ මේ lightning protections නැති තැන් වල lightning protections තියෙන තැන් වල කරන්න ගියාම හරි සහ
මේක රිස්ක් එකක් තියෙන නිසා තමයි අතන පුළුවන් නම් අපි හැමතිස්සෙම මේක අතන කොස්ට් එකත් එක්ක තියෙන මේ පැරාමීටර් එකක්. ඒක ලයිට්නින් සිස්ටම් එකක් අපිට ඕන වෙන්නේ මම මේ ලයිට්නින් කියලා කියන්නේ ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් ලයිටින් සහ ඩිරෙක්ට් ලයිටින් කියන දෙකම. කවුරුත් හිතන්න එපා මේ හැම එකම හැම ගෙදරම ගිහින් ටර්මිනල් ගහලා මේ අපි ලයිට්නින් ප්‍රොටෙක්ෂන් සිස්ටම් හයි කරන්නෝ කියලා. නෑ. සර්ජ් ප්‍රොටෙක්ටිව් ඩිවයිසස් අරගෙනත් අපි කරන්නේ ඉන්ඩිරෙක්ට් ලයිටින්. කියන අපේ සිස්ටම් එක ඩිරෙක්ට් ලයිටින් එකකට එක්ස්පෝස් වෙන්නේ නැත්නම් අපි නිකන් බොරුවට ගිහිල්ලා අහක යන ලෙඩ දා ගන්න අවශ්‍ය නැහැ. ඒකට අවශ්‍ය රිස්ක් ඇසෙස්මන්ට් එක කරන්න දන්න කෙනෙකුට කියලා මේක පිළිබඳව සැකසහිත බවයක් තියෙනවා නම්. ඒකට මේ වගේ ගොඩක් වෙලාවට cloud to cloud lightning එකක් නිසා අපිට අපේ network එකේ system එකේ generate වෙන්න පුළුවන් impulses. ඒ කියන්නේ මොකද්ද? වලාකුළෙන් වලාකුළ අකුණක් ගැහුවත් පද්ධතියේ තියෙන මේ තියෙන වායුගෝලයේ තියෙන වායුගෝලය අයනීකරණය වෙලා ඒ කියන විභවයන් විවිධ විදියට උඩ පහළ ගිහිල්ලා අපේ සිස්ටම් එකට ඉන්ඩිරෙක්ට් ඉම්පල්සස් ජෙනරේට් වෙලා සර්ජස් ජෙනරේට් වෙලා වැඩි වෝල්ටීයතාවයන් ජෙනරේට් වෙලා අපේ සිස්ටම් එකට හානි කරන්න පුළුවන්. ඕන තරම් ගෙවල් වල ලෙකෝ එකේ වැඩ කරන නිසා මම දන්නවා ඕන තරම් එහෙම වෙනවා. අපේ පද්ධතිය තුල හයි වෝල්ටේජ් එකක් ඇවිල්ලා ඕන තරම් බඩු පිලිස්සලා තියෙනවා. මොකද අපේ පද්ධතියේ ගොඩක්ම 90ක් විතර යන්නේ ඕවර්හෙඩ් ලයින්ස්. ඕවර්හෙඩ් මේ දැන් මෙතන අපේ වගේ ඕවර්හෙඩ් ඩිස්ට්‍රිබියුෂන් නෙට්වර්ක්. මේවා යන්නේ සාමාන්‍යයෙන් පාරේ මීටර් 9ක් 10ක් විතර උඩින්. ඒ උඩින් යනකොට ගොඩක් වෙලාවට පද්ධතියේ වෙන ඇට්මොස්ෆියරික් කන්ඩිෂන්ස් වලට මේක එක්ස්පෝස් වෙලා තියෙන්නේ. ඒසක් සර්ජස් ඇති වෙන්න පුළුවන්. ඒ එන සර්ජ් එක ඇවිල්ලා ට්‍රාන්ස්ෆෝමර් එක දිගේ ඇවිල්ලා බන්ඩල් කන්ඩක්ටර් එක හරි බෙයා කන්ඩක්ටර් එක තුරු අපේ ගෙදරටත් එන්න පුළුවන්. ඒතර අපි වත්වලින් ගොඩක්ම වෙලාවට මේක සිස්ටම් එක නිසා ජෙනරේට් වෙන වෝල්ටේජ් එකක් නෙවෙයි මේ සර්ජ් එක. මේ තියෙන මේ පද්ධතිය මේ අපේ කියන තියෙන ස්වභාවික සංසිද්ධියක් නිසා ඇති වෙන දෙයක්. ඒ වගේම අපිට ඩිරෙක්ට් ලයිට්නින් ස්ට්‍රක්චර්ස් එන්න පුළුවන්. අර මං කියු රිස්ක් ඇසෙස්මන්ට් එකේ තමයි ඒක බලන්න ඕන. ඒ වගේම අපි ගාව නියර්බයි අපිට වදින්නේ නැහැ. බිමට වදින ලයිටින් තියෙනවා නේ. ලයිට්නින් නිසා අපේ පද්ධතියේ තියෙන ඉලෙක්ට්‍රෝස්ටැටික් මේ වේරියේෂන් එකක් නිසා අපේ විභවයන් වෙනස් වෙලා අපේ පද්ධතිය තුළ ඉන්ඩියුස් වෙලා ඒ තුලින් ධාරාවන් ගමන් කරලා අපේ පද්ධතියට හානි වෙන්න පුළුවන්. ඕන තරම් ගෙවල් වල අකුණු ගහනකොට ට්‍රිප් යනවා නේද? ඒක අපි එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඇයි අකුණු ගහනකොට ට්‍රිප් යන්නේ? ඒ කියන වායුගෝලයේ තියෙන ඉලෙක්ට්‍රෝස්ටැටික් වේරියේෂන් එක නිසා අපේ පද්ධතියේ පොඩි විභවයක් හටගෙන ඒකට එන ඒ සර්ජ් එකට කොහෙන් හරි අපේ මේ ප්ලග් ටොප් එකකින් කොහෙන් හරි ස්පාර්ක් වෙනවා නේ. ඒ කියන පොඩි ධාරාවක් ගමන් කරනවා. ඒක එතකොට RCCB එක through යන මෙහෙම ඇවිල්ලා යන මෙහෙම කරන්ට් එකක් නෙවෙයි නිසා අරක තුල ගමන් කරන විතරක් ඒක නියුට්‍රල් එක පැත්තේ හරි ලයිව් එක පැත්තේ හරි විතරක් ගමන් කරන කැලලක් නිසා ගොඩක් වෙලාවට ට්‍රිප් වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට ගන්න නිව්සන්ස් ට්‍රිපින්ස් වලට අපි පාවිච්චි කරන ඩිවයිසස් තියෙනවා ඔය SI type RCCBs වගේ ඒක වෙන මාතෘකාවක් අපි පස්සේ කතා කරමු වෙන වෙලාවක. කොහොම හරි මේ වගේ දේවල් නිසා අපිට සහ මේ පැනල් කියන්නේ මේ වහලුට තියෙන මේ මෙටල් ස්ට්‍රක්චර් එකක් නේ. ගොඩක් වෙලාවට ඉතින් ඔයගේ මේ දේවල් නිසා ඇතිවන සිද්ධි බලපෑම් වැඩි. ඒක නිසා අපි සාර්ථකව සහ කොහොම මේ කෙයාෆුල් විදියට මේ කියන ප්‍රොටෙක්ෂන් එක අපි පාවිච්චි කරන්න ඕන. මේ කතා කරන්නේ ඩිරෙක්ට් ලයිට්නින් ප්‍රොටෙක්ෂන් සිස්ටම් එක ගන්නම් අපි අත්‍තරම රිස්ක් ඇසෙස්මන්ට් එකේදී ඩිරෙක්ට් ලයිට්නින් ප්‍රොටෙක්ෂන් සිස්ටම් එකක් රික්වයර් කරනවා නම් ලොකු ඒරියා එකක් තියෙනවා නම් සහ ඒරියා එකේ ගොඩක් ප්‍රෝන් නම් ඒරියා එකේ තියෙන උසම තැන මේක නම් වගේ ඊට වඩා ගස් කොළන් වටේ ඇත්තරම නැත්තම් මේ වගේ රිස්ක් ඇසෙස්මන්ට් එකකින් එන්න පුළුවන් ලයිටින් සිස්ටම් එකක් ඕන කියලා. එහෙම ආවොතින් ගොඩක් වෙලාවට එන්නේ මේකේ ප්‍රධාන පද්ධති තුනයි තියෙන්නේ. එක තමයි මේ එයා ටර්මිනල් යුනිට් එක. මේ එයා ටර්මිනල් යුනිට් එකයි ඊට පස්සේ එයා ටර්මිනල් ටික එකතු කරලා ඒවා පොළොවට භූගත කරන ඩවුන් කන්ඩක්ටර් සිස්ටම් එකකුයි ඇතුලේ පොළොවේ තියෙන ග්‍රවුන්ඩින් සිස්ටම් එකක්. කියන්නේ මේක හැමතිස්සෙම ග්‍රවුන්ඩින් මෙෂ් එකක් තියෙන්නේ. පුළුවන් තරම් අර ස්ටෙප් වෝල්ටේජස් එහෙම නැත්නම් ටච් වෝල් ඒ කියන්නේ ටච් වෝල්ටේජ් කියලා කියන්නේ අපි මොකක් හරි සර්ජ් එකක් හරි වෝල්ටේජ් එකක් යන වෙලාවක අපි අල්ලන් හිටියොත් දෙයක්. ඒ පුළුවන් තරම් අල්ලන් ඉඳීම නිසා සිදුවන විභවාන්තරය අපි හරහා යන විභවාන්තරය පුළුවන් තරම් අඩු කළා අපේ රිස්ක් එක අඩු කරන්න සහ ස්ටෙප් වෝල්ටේජ් එක අපි එහෙම ඉඳදී ලයිටින් ස්ට්‍රෝක් එකක් ගිහිල්ලා මේක ඉම්පිඩන්ස් එකකට අර මං කියුවේ ස්ටැටික් වේරියේෂන් එක ෆීල්ඩ් එක. ඒ නිසා පොළොවේ තුලත් ඒ ෆීල්ඩ් එක ජෙනරේට් වෙනවා වදින තැන සහ ග්‍රවුන්ඩ් කරන තැන සහ අයවට. ඒවට තියෙන ගොඩක් වෙලාවට ඔය අකුණු ගැහුවෙන් පස්සේ හරක් මැරෙන්නේ. අර කකුලෙන් මේ කකුලෙන් ගිහලා අනිත් පැත්තෙන් ඒ කියන ධාරාව ගමන් කිරීම නිසානේ ඔය කියන ලයිට්නින් ස්ට්‍රෝක් එක නිසා තියෙන බලපෑම. ඒ වගේම තමයි අපේ ස්ටෙප් වෝල්ටේජ් එක මේ වගේ මෙහෙම යන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ ස්ටෙප් වෝල්ටේජස් සහ ටච් වෝල්ටේජස් වලට ඩිරෙක්ට්ලි ෆේස් නොවන විදියට ඩිසයින් කරන සිස්ටම්ස් තියෙනවා.
එතකොට මෙන්න මේ වගේ දෙයක් තමයි අර මම කිව්වා වගේ මේ මිනිසුන්ට ස්ටෙප් වෝල්ටේජ් වලින් මිනිස්සු හානි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිරෙක්ට්ලි ටච් වෝල්ටේජස් වලින් මිනිස්සුන්ට හානි වෙන්න පුළුවන්. මේ කියන්නේ ලයිට්නින් කියන ස්ට්‍රෝක් එක අපේ පද්ධතියට නෙමෙයි වෙන කොහේ හරි වදින්නත් පුළුවන්. එතකොට ඒක නැති කරගන්න විදියක් තියෙනවා. අපි මේ කියන එයා ටර්මිනල්ස් දාලා. එතකොට එයා ටර්මිනල්ස් කියලා කියන හැමතිස්සෙම පුළුවන් තරම් විදියට ටර්මිනල් එකක් තුලින් මොකක් හරි වාතයේ සිදුවන ආරෝපණයක් තුල හෝ එයා රිස්ක් එකක් ගන්නවා නම් ඒ හැමතිස්සෙම ලයිට්නින් ස්ට්‍රෝක් එකක් වෙලාවට හරි ඊට කලින් හරි පුළුවන් තරම් ලයිට්නින් එන ඒ කියන ඉම්පල්ස් එක ප්‍රොපර් අපි දන්න වේගකින් ඔය කියන හතර වටේ බිත්තියේ මුල වලින් හරි අපේ කියන සෝල පද්ධතිය තුලින් හරි නෙවෙයි මේ එයා ටර්මිනල්ස් තුලින් ඇබ්සෝබ් කරලා ඒක ග්‍රවුන්ඩ් කන් සිස්ටම් එකක් තමයි මේ ලයිට්නින් ප්‍රොටෙක්ෂන් සිස්ටම් එකක් කියලා කියන්නේ. ඉතින් මේක ඩිසයින් කරද්දී අපි බලනවා මේ වගේ සිමුලේෂන් මොඩ් එක විදි තියෙනවා. ඒ කියන්නේ රෝලින් ස්පියර් මෙතඩ් එකක් කියලා මේ රෝලින් ස්පියර් එකක් මෙහෙම දාලා වටේ ගිහින් බලනවා මේ මොන වගේ තැන්ද ප්‍රොටෙක්ෂන් නැත්තේ. ඒ වගේ ප්‍රොටෙක්ෂන් මේ වගේ ආවොතින් එහෙමනම් ප්‍රොටෙක්ෂන් එන්න ඕන තැන් වලට මගේ එයා ටර්මිනල්ස් දැම්මොතින් මේ වගේ මේ තියෙන අර රෝලින් ස්පියර් එකේ මේ මේ එජ් එක මේ වගේ අපිට ටෝටල් සිස්ටම් එකක් කරගන්න පුළුවන්. එතකොට ඒ රෝලින් ස්පියර් එකේ කාට හරි හිතෙන්න පුළුවන් රේඩියස් එක මේක තීරණය කරන්න ඕනේද? ඔව් ඒ රේඩියස් එක කොයි වගේ රේඩියස් එකට මේ රෝලින් ස්පියර් එක ගන්නවද කියන එක අර මම කිව්ව රිස්ක් ඇසස්මන්ට් එකේදී තමයි ඒ තාක්ෂණික නිපුණතා තියෙන ශිල්පියා කරන්නේ. ඔව් සහ දැන් ගොඩක් වෙලාවට මේ සිස්ටම්ස් මේ බොහොම මේ මිලෙන් අධික නිසා මිලාදික සිස්ටම්ස් නිසා ගොඩක් වෙලාවට මේ ලයිට්නින් ප්‍රොටෙක්ෂන් සිස්ටම්ස් කට්ටිය ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ සිස්ටම්ස් පාවිච්චි කරනවා. මම මේක ලොකු වරදක් දකින්නේ නැහැ. මොකද මේ තියෙන මවුන්ටින් ස්ට්‍රක්චර් එකටම ඔය කියන එයා ටර්මිනල්ස් යුනිට් අල්ලලා තියෙනවා. ඒකට මේක මේ මවුන්ටින් ස්ට්‍රක්චර් එක කියන්නේ හොඳ ග්‍රවුන්ඩ් කන්ඩක්ටර් එකක්. ඇයි අපි වෙනම කොපර් දාලා වෙනම ග්‍රවුන්ඩ් ටේප්ස් දාලා මේ කියන මේ වෙනම ඩවුන් කන්ඩක්ටර්ස් දාලා මේ කියන මේ ස්ට්‍රක්චරින් අමුතු ස්ට්‍රක්චරින් කියන්නේ අපේ තියෙන වහලා තියෙන ඇලුමිනියම් ස්ට්‍රක්චර් එකත් එක්ක අපි දානවා තව ස්ට්‍රක්චර් එකක් මොකද්ද ලයිට්නින් වලට. ඇයි අපි දෙකක් පාවිච්චි කරන්නේ මෙච්චර හොඳ අපේ හොඳ කන්ඩක්ටිව් ස්ට්‍රක්චර් එකක් තියෙද්දි. ඒකට ඒ වගේ වෙලාවට මේ වගේ එයා ටර්මිනල්ස් ස්ට්‍රක්චර් එකටම කනෙක්ට් කරලා ඒ ස්ට්‍රක්චර්ස් ටික හොඳට බොන්ඩ් කරලා ග්‍රවුන්ඩ් ටර්මිනල්ස් through යට ගන්න ග්‍රවුන්ඩින් මෙෂ් එකකට ග්‍රවුන්ඩ් කිරීම ටෙක්නොලොජි එකත් දැනට ලෝකේ පාවිච්චි කරනවා. ඇක්සෙප්ටබල් මේක ප්‍රශ්නයක් නැහැ. කාටවත් මුකුත් කියන්න බෑ. හැබැයි කොස්ට් ඉෆෙක්ටිව් සෑහෙන. මොකද මේකට මේ ස්ට්‍රක්චර්ස් ඔක්කොම ඇලුමිනියම් අපි ගන්න කොපර් වගේ නේ පාවිච්චි. ඇයි තව මිස්කන්සෙප්ෂන් එකක් තියෙනවා මේ ලයිට්නින් සිස්ටම් කොපර් වලින් තියෙනවා කියලා. එහෙමත් එකක් නැහැ. කොපර් ඇලුමිනියම් අදාළ ප්‍රොටෙක්ටඩ් ඩිවයිසස් වලට කරන්ට් රේටින්ග්ස් ගත්තයින් පස්සේ තමුන්ට කැමති මැටීරියල් එකකින් මේ ලයිට්නින් ප්‍රොටෙක්ෂන් සිස්ටම්ස් හර ගන්නත් පුළුවන්. ඒ කියන්නේ කොපර් අනවශ්‍ය විදිහට කොපර් වලට වැඩියෙන් වියදම් කරන්න ඕන කියන concept එකකුත් නැහැ මේක. සහ අමතරව ලයිට්නින් සිස්ටම් එකක් නැතුව මේ වගේ ස්ට්‍රක්චර් එකටම හයි කරලා පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙමත් දැන් සිස්ටම් ලෝකේ භාවිත වෙනවා. එතකොට අර මං කිව්ව ඉන්ඩිරෙක්ට් ලයිට්නින් සිස්ටම්ස් වලට පාවිච්චි කරන ඩිවයිස් එකක් තමයි මේ SPD එක. Surge Protecting Device එක. මේකෙදි වෙන්නේ ගොඩක් වෙලාවට මේ අර කියන ඉන්ඩිරෙක්ට් සර්ජස් එක්කෝ අපේ ලයිට් සෝලර් සිස්ටම් එකෙන් ජෙනරේට් වෙන ඒවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ පද්ධතියෙන් විදුලි බල මණ්ඩලයේ හරි ඒවා එක ඒවා ඒ තුලින් එන ජෙනරේට් වෙන ඒවා වෙන්න පුළුවන්. කරන්නේ ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ අපේ තියෙන සර්කිට්ස් වලට යන්න දෙන්නේ නැතු ඒ ලයිට්නින් ස්ට්‍රෝක් එක ඉන්ඩිරෙක්ට් ලයිට්නින් ස්ට්‍රෝක් එක හරි සර්ජ් එක හරි SPD එකක් through අපේ සිස්ටම් එකට ග්‍රවුන්ඩ් කරන එක. එතකොට ඔව් මේ තියෙන්නේ ගොඩක් වෙලාවට අපේ මම අර කලින් කිව්වා වගේ ට්‍රාන්ස්මිෂන් ලයින්ස් තුලින් එන්න පුළුවන් මේ වගේ සර්ජ් ඒක ඇවිල්ලා අපේ පද්ධතියේ මේ වගේ SPDs දාලා නොතිබ්බොත් ඉන්වර්ටර් එක කියලා කියන්නේ බොහොම සෙන්සිටිව් ඉක්විප්මන්ට් එකක්. ඒ සෙන්සිටිව් ඉක්විප්මන්ට් එකේ ගොඩක් පවර් ඉලෙක්ට්‍රොනික්ස් ඉන්වෝල්ව් වෙලා තියෙනවා. සමහර වෙලාවට මේ කියන ලයිට්නින්ග්ස් වලට ඒ කියන ඉන්වර්ටරේ මේ ඉම්පල්සස් මොඩිෆයි කරලා එහෙම නැත්නම් ඒ කියන ඉන්වර්ටරේ මේ කියන අපේ පද්ධතිය තුල ජෙනරේට් වෙන සර්ජර්ස් වලට ඩිසයින් කරලා නැති වෙන්න පුළුවන්. එහෙම වුණාම මොකද වෙන්නේ? ස්පාර්ක් ඕවර්ස් ඇවිල්ලා ඉන්වර්ටර් එක පිච්චිලා යනවා. එතන ස්පාර්ක් ඕවර් එකක් හදිසියවත් වුණොත් සර්ජ් ඩිවයිස් එකේ ස්පාර්ක් ඕවර් වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ ෆ්ලෑෂ් ඕවර් එක. නමුත් ඇතුලේ තියෙන PCB වල ඔය අපි නිකන් ගෙවල් වල පොඩි සෙල්ලම් බඩ වල පාවිච්චි කරන PCB වගේ දේවල් තමයි ඔක ඇතුලේ තියෙන්නේ. ඒතර ඒ PCB එකේ එක කරන්ට් පාත් එකකින් අනිත් පාත් එකකට වෝල්ටේජ් එක නිසා වෙන ස්පාර්ක් එකක් ආවා කියලා කියන්නේ මොකද්ද? ඒ PCB එකෙන් එහාට ගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ එන එනර්ජි එකත් එක්ක එන රිලීස් වෙන එනර්ජි එකත් එක්ක ඒක පිච්චිලා යනවා. ඒ නිසා තමයි අපි ස්පෙෂල් පාත් එකක් හදන SPD through මේ කියන එනර්ජි එක රිලීස් කරලා ග්‍රවුන්ඩ් එකට ග්‍රවුන්ඩ් කරලා දානවා. එතකොට ඉන්වර්ටර්ස් වල ගොඩක් කලාවටම ඉන්බිල්ට් සර්ජ් ප්‍රොටෙක්ටිව් ඩිවයිසස් තියෙනවා.
සහ ඒක ඉන්කමින් දෙපැත්තේ තියෙන ඊට අමතරව PCB එක ඇතුළේ ගත්තොත් ඔයගොල්ලෝ ඇතුළේ සමහර මේ highly impulse susceptible areas වල metal oxide varistors වගේ දාලා මේ පොඩි පොඩි අපි කියන පොඩි පොඩි පරිප්පුවට වගේ මේ MOVs තියෙන MOVs දාලා ඉන්වර්ටර් එකක් improve කරලා තියෙනවා මේ external surges වලින්. නමුත් අනිවාර්යයෙන්ම AC පැත්තේ DC පැත්තේ දෙකේම lightning surge protected devices පාවිච්චි කරන්න. මොකද අර ඉන්වර්ටර් එකේ තියෙන ඒවා ගැන අපිට විශ්වාසයක් නැහැ. විශ්වාසයක් තිබ්බත් පාඩුව ඕගොල්ලෝගේ. මොකද ඉන්වර්ටර් එකේ warranty දෙන්නේ නැහැ SPDs නිසා හරි surge එකක් නිසා හරි පිච්චිච්ච වෙලාවට. එතකොට surge protected devices ಜಾති තුනක් තියෙනවා. මේකත් මම මේ ස්ලයිඩ් එක ඇඩ් කරේ මේ ගොඩක් වෙලාවට කට්ටිය අහනවා මේකේ තියෙන්න ඕන මේ ක්ලාස් B ද C ද නැත්නම් එහෙම නැත්නම් type 1 ද 2 ද එහෙම නැත්නම් grade එක මොකද්ද BCD ඔය කියන හැම එකම එක ಜಾති තුනයි තියෙන්නේ. ඔය තියෙන ಜಾති තුනෙන් එකක් තමයි අපිට දාන්න වෙන්නේ. ගොඩක් වෙලාවට මේ type 1 and type 2 එකතු කරලා තියෙන SPDs අදාළ මිලානුව අපිට පාවිච්චි කරන්න පුළුවන්. තමුන්ගේ requirement එක සහ අදාළ මිලානුව. ගොඩක් වෙලාවට මේ direct lightning strokes වලට තියෙන type 1 surge protective devices සාමාන්‍යයෙන් ටිකක් මිලෙන් අධිකයි. indirect lightning strokes වලට අපේ ගෙවල් වලට MCBs වලට ගෙවල් වල distribution board එකට inverter එක ආව DC පැත්තේ එහෙම මේ වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. මේක තියෙන්නේ අර කියන classes වල මේ යන්න පුළුවන් maximum currents. ඔව් මම අර කලින් කිව්වා වගේ surge protective device එක වෙන්නේ මේ කියන voltage එකක් up to මේ කියන continuous voltage එක වෙනකන් මේක current carrying path එකක් device එකක් නෙවෙයි. මේක highly resistive device එකක්. ඒතර මේ එතනින් එහාට voltage එක ගියාම ඒ කියන්නේ අර කියන අපි කියන operating voltage එකට වඩා continuous voltage එකට වඩා වැඩි වෙන voltage එක හැම එකම ground කරලා grounding path එකක් හදලා මේ කියන ultimate protective voltage දක්වා UP දක්වා මෙයා current carrying capacity එක එයාගේ වැඩි කරගෙන සහ resistance එක අඩු කරගන්න පුළුවන් තරම්. ඒතර එන්න surges ඔක්කොම මේක through යන්න තමයි හදලා තියෙන්නේ. මේක තමයි එතකොට shortest සහ less impedance path එක කරලා පුළුවන් තරම් surge එක මේක තුල divert කරගන්න තමයි බලන්නේ. surge protective device එකක් දාලා. ඒතර මේකෙත් තියෙන capacities මේ කියන UP එකෙත් maximum යන voltage එකක් තියෙන. ඒ වගේම surge protective device එකක් කියන්නේ තමයි මේ එන lightning stroke එක එහෙම නැත්නම් surge එක එන energy එක absorb කරන device එකක්. ඒතර ඔයාලට මේ එකපාරක් lighting එකක් ආවෙන් පස්සේ මේ surge protective device එක absorb කරගත්තා පස්සේ ඒක වඩා රත් වෙනවා. කියන්නේ energy එකක් නෙන්නේ නේ. මෙගා ජූල් වගේ රේන්ජ් එකේ තියෙන එනර්ජි එකක් ඇවිල්ලා මම වඩා රත් වෙනවා. ඒ වගේම තව එකක් ආවොත් ඒක නිවෙන්න කලින් ඒ කියන්නේ ඇබ්සෝබ් කරපු එනර්ජි එක සස්ටේන් කරගත්තු එනර්ජි එක තියාගන්න නැතුව තව එකක් ආපු ගමන් මේක පිච්චිලා යනවා. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි ඩිවයිසස් හදලා තියෙන්නේ ඔය වගේ ලොකු එනර්ජි එකක් ඇබ්සෝබ් කරලා අපේ තියෙන සෙන්සිටිව් ඉක්විප්මන්ට්ස් ආරක්ෂා කරන්න. හරි. ඔන්න ඔය විදිහට තමයි ඔය කියන මේ අනවශ්‍ය අපේ කියන වගේ සර්ජ් එකක් ආවම පස්සේ ඒක ග්‍රවුන්ඩ් කරන්නේ. එතකොට සර්ජ් ප්‍රොටෙක්ටිව් ඩිවයිසස් අපේ සෝලර් පද්ධතියේ කොහෙද දාන්නේ? මුලින්ම පැනල් ගාව. පැනල්ස් ටික ආරක්ෂා කරන්න පුළුවන් තරම් අතරම අපි මේ සර්ජ් එකක් දාද්දි පුළුවන් තරම් ආරක්ෂා කළ යුතු උපකරණයේ ගාවම තමයි මේ කියන සර්ජ් ඩිවයිස් එක දාන්නේ. එතකොට පැනල්ස් ගාව අපි අනිවාර්යෙන් DC වලට රේට් කරපු සර්ජ් ප්‍රොටෙක්ටිව් ඩිවයිස් එකක් දාන්න අවශ්‍යයි. මේ තියෙන්නේ ඒ වගේ දෙයක් ඔයගොල්ලන්ට ෆිසිකලිම බලා ගන්න පුළුවන්. එතකොට හැමතිස්සෙම එතකොට පැනල් වලට ඉන්ඩියුස් වෙන හයි මොකක් හරි වෝල්ටේජ් එකක් වේවා ඉම්පල්ස් එකක් හැමතිස්සෙම පැනල්ස් නිසා ජෙනරේට් වෙන එකක් ඉන්වර්ටර් එකේ පැත්තට නැති වෙන විදිහට සහ ඔය කියන ප්‍රොටෙක්ටිව් ලේයර් එක තුර DC කේබල් එක තුර දිග යන්නේ නැති වෙන විදිහට තමයි මේ කියන සර්ජ් ප්‍රොටෙක්ටිව් ඩිවයිස් එක අපි පාවිච්චි කරන්නේ. ඊළඟට තියෙනවා ඉන්වර්ටරේ DC සයිඩ් එකයිත් මම ගත්තොත් ඉන්වර්ටරය සහ පැනල් එක අපි තම් රූල් එකක් විතර පාවිච්චි කරොත් සාමාන්‍යයෙන් ඉන්වර්ටරයි සෝලර් මොඩියුල්ස් එකයි ඉන්වර්ටරය අතර දුර මීටර 10කට වඩා වැඩි නම් අනිවාර්යෙන් ඉන්වර්ටර් ඉන්කමින් එකෙත් ඔයගොල්ලෝ සර්ජ් ප්‍රොටෙක්ටිව් DC පැත්ත සර්ජ් ප්‍රොටෙක්ටිව් ඩිවයිස් එකක් පාවිච්චි කරන්න. මොකද මීටර 10කට වඩා වැඩි කියලා කියන අඩි 30කටත් වඩා වැඩි. මේවා ඊට පස්සේ කේබල්ස් මොන විදියට රූට් වෙලා තියෙනවද දන්නේ නැහැ. මේවා ඇතුලේ ලූප්ස් හැදෙන්න පුළුවන්. ඒ ලූප්ස් හැදෙනකොට ඉන්ඩිරෙක්ට් ලයිට්නින් ස්ට්‍රෝක් එකක් හරි මොකක් හරි වෙලාවකදී මේක ඉන්ඩියුස් වෙන්න පුළුවන්. ඔය කියන දිග වැඩි නම් දිගට නම් ඉන්ඩියුස් වුණා මොකද වෙන්නේ? ඉන්වර්ටරේ DC පැත්තෙන් සර්ජ් එක ඉන්වර්ටරේ ඇතුල් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඉන්වර්ටරේ ඩැමේජ් වෙනවා. ඒක නිසා හැමතිස්සෙම මේක මීටර 10කට වඩා වැඩි නම් හැමතිස්සෙම රෙකමෙන්ඩේෂන් ඉන්ඩස්ට්‍රි එකේ අපි කියන්නේ
දාගන්න ඉන්වර්ටරේ මුලත් සර්ජ් රෙස්ට් එකක් 10ට අඩු නම් අවශ්‍ය නැහැ මොකද අර කියන සර්ජ් ප්‍රොටෙක්ටිව් ඩිවයිස් එකකින් DC පැත්තත් ප්‍රොටෙක්ට් වෙනවා නමුත් මේ කියන ඩිස්ටන්ස් එක හැමතිස්සෙම චෙක් කරන්න මේක මීටර් 10ට වඩා වැඩි නම් අනිවාර්යෙන් දාන්න සහ ඔයාලට හිතෙනවා නම් මේ කේබල්ස් දිග වැඩි මේවා ලූප් වෙනවා මේක තුල ඉන්ඩියුස් වෙන්න පුළුවන් එහෙම වෙනවා නම් තව දෙයක් කරන්න පුළුවන් අපිට කේබල්ස් එක ඕන නම් කේබල් ටික අරගෙන එක්කෝ බට එකකින් හරි වේවා නැත්නම් ෂීල්ඩ් එකක් ත්‍රූ ග්‍රවුන්ඩ් කරලා ඒ වගේ මේක වටේ ඔය කියන අපි කියන මේ සර්ජර්ස් වලට ඒ කියන්නේ ඉලෙක්ට්‍රොමැග්නටික් කප්ලින් අපි කියන මේ ඉන්ඩියුස් වෙන පුළුවන් ඉන්ඩියුස් වෙන එක නවත්තන්න පුළුවන් විදිහේ මේ ක්‍රියාදාමයක් ගන්නවා නම් ඒක වටේ දින ෂීල්ඩ් එක ග්‍රවුන්ඩ් කරලා වගේ එහෙම දෙයක් කරන්න පුළුවන් නැත්නම් මම නම් රෙකමන්ඩ් කරන්නේ දෙපැත්තෙම දාගන්න මොකද මේ ඉන්වර්ටර්ස් කියලා කියන්නේ සෙල් ලං නෙවෙයි සර්ජ් ප්‍රොටෙක්ටිව් ඩිවයිස් එක ගානක් එක ගත්තම ඊට පස්සේ ඒකේ ඉන්වර්ටර් AC පැත්තේ ඒක නිසා ඉන්වර්ටරේ දැන් අපි අතරම ග්‍රිඩ් එක ටයි කරන නිසා සිස්ටම් එක සහ AC පැත්තේ කේබල්ස් ඔය කේබල් වල හරිය මේ මුළු හතරකම ගානේ ග්‍රිඩ් එකේ ටයි නොකරත් ඇදෙන නිසා AC පැත්තටත් සර්ජ් ප්‍රොටෙක්ටිව් ඩිවයිස් එකක් හයි කරගන්න ඕන ඒකට වෙන මම අරන් කලින් කිව්වා වගේ මේ යුටිලිටි එකෙන් එහෙම නැත්නම් CB එකෙන් එහෙම නැත්නම් ලේකෝ එක තුල එන සර්ජර්ස් ටික ඔක්කොම ගොඩක් වෙලාවට ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ ග්‍රවුන්ඩ් වෙනවා නමුත් පුළුවන් තරම් අපි අර මං කිව්ව concept එක ප්‍රොටෙක්ට් කරන්න equipment එක ළඟම අපි සර්ජ් ප්‍රොටෙක්ටිව් devices දාන්න ඕන නිසා මෙන්න මෙතෙන්ට පුළුවන් නම් අනිවාර්යෙන් AC සයිට් එකේ AC වල රේට් කරපු සර්ජ් ප්‍රොටෙක්ටිව් device එකක් දාගන්න ඊළඟට එනවා අපේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ පැනල් එකේ මේන් ඉන්කමින් පැනල් එකේ සර්ජ් ප්‍රොටෙක්ටිව් device එකක් දාලා තිබ්බට වරදක් නැහැ. ගෙදර තියෙන අනික් equipments ප්‍රොටෙක්ට් කරන්න. ඒතර මේවා රේට් කරන්නේ කොහොමද? ගොඩක් වෙලාවට මේ LPS කියලා කියන්නේ මේ lightning protection system එකක්. lightning protection system එකක් තියෙනවා නම් හැමතිස්සෙම utility side එකේ අපි lightning protection system එක නිසා ලොකු interference එන්න පුළුවන්, ලොකු generate වෙන්න පුළුවන් ලොකු high currents. පුළුවන් නම් class 1 එකක් පොඩ්ඩක් ගණන් class 1 surge protective device එකක් පාවිච්චි කරන්න. අනිත් හැමතැනම class 2 ඒවා පාවිච්චි කරලා කමක් නැහැ. lightning protective device ඒ කියන්නේ lightning protection එකක් නැත්තම් ඒත් ගොඩක් වෙලාවට මේ ගෙවල් වලින් එන මේ සර්ජර්ස් ටික නවත්තන්න පුළුවන් තරම් එහෙම නැත්නම් යුටිලිටි එකකින් එන සර්ජර්ස් ටික නවත්තන්න පුළුවන් තරම් හැම සිස්ටම class 1 class 2 ඒ විදිහට ග්‍රේඩ් කරලා පාවිච්චි කරගන්න ගොඩක් වෙලාවට මේ කියන මේ වගේ තැන් වලට class 2 වගේ ඒවා දාගත්තට කමක් නැහැ. පොඩ්ඩක් ගාණෙන් අඩුයි class 1 එකට සාපේක්ෂව. මේක 3 phase system එකක් නම් තවත් පොඩ්ඩක් cost එක වැඩි class 1 සර්ජර්ස් වල මොකද ඒ වගේ හතරක් ඕන වෙන නිසා live to live light to neutral හතරක් පාවිච්චි වෙන නිසා ඒ වගේම lighting protection system එකක් තියෙනවා. හැබැයි අවශ්‍ය අර කියන මේ අපි මං කිව්වා flash overs එන්න ඕනේ distance එකක් තියෙනවා කියලා. ඒ distance එක ඔයගොල්ලෝ maintain කරලා නැත්නම් ඔය හැමතැනම දාන්න class 1 ඒවා මොකද lightning system එකක් තියෙන එක නැති එකකට වඩා ගොඩක් වෙලාවට අර කියන proper විදියට install කරපු නැති එකකට වඩා හරිම risky. ඒක නිසා හැමතිස්සෙම class 1 ඒවා පුළුවන් තරම් දාන්න. එතකොට ඔය කියන risk එක අපිට mitigate කරලා දාන්න පුළුවන්. ඔයතර මෙන්න මේ වගේ විදිහට තමයි surge protective devices high වෙන්නේ අපේ. මම අර කලින් කිව්වා වගේ මේ lightning system එකක් නැත්තම් අපි මේ විදිහට equipotensial bonding එකෙන් අර මම කිව්ව විදිහට මේ wire එකකින් connect කරලා ඒ ටික අපේ earth panel එකට එන්න ඕන earth combiner එකට. ඊට පස්සේ අපේ මෙතන solar arrays වලට වෙනම එකතු කරලා junction box එකක් තියෙනවා. ඒ junction box එකේ දාන්න SPD එකක්. මේකට ගොඩක් වෙලාවට වෙන වෙනම මොකද ඒකට කියන්නේ MPPT trackings. ඒ කියන්නේ අපි කියන tracks වලට arrays වලට වෙන වෙනම surge protection දාන්න ඕන. බොහොම මතක තියක ඔළුවේ තියාගන්න. ඒ වගේම ඊට පස්සේ ඉන්වර්ටරේ ගාව AC පැත්තට එකක් තියෙන්න ඕන. ඉන්වර්ටරේ අපි සයි කරනවා නම් ඉන්වර්ටරේ ගොඩක් වෙලාවට ගෙවල් වල තියෙන home දැන් අලුතෙන් පාවිච්චි කරන home area networks මේවා wireless wifi through පාවිච්චි කරන නම් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මේකට අපේ wired network එකට ගහ ගන්නවා නම් router එකකට ගහනවා නම් හරිද මේ තියෙන ඒ surface එකට ඒ ඉන්වර්ටරේ ඒ පැත්තටත් ඒ interface එකටත් surge protective device එකක් තියෙන්න ඕන. මේක communication කරන කෙනෙක් ගොඩක් වෙලාවට මේ surge protective devices පාවිච්චි කරනවා. ඒ පිළිබඳව දැනුමක් තියෙන කෙනෙක් තුර මේ වගේ surge protective device එකක් පාවිච්චි කරන්න. ඊට පස්සේ MDB එකේ main distribution board එකේ තියෙන surge protective device එක මේක ඊට පස්සේ lightning protection system එකක් තියෙනවා මේ විදිහට අවශ්‍ය දුර maintain කරගෙන flash overs එන්නේ නැති මේ විදිහට අදාළ තැන් වලට class 1 මේව දාලා මෙන්න මේ විදිහට surge protective devices පාවිච්චි කරන්න. අර කලින් පෙන්නුවා අපි AC surge protective device එකක් මේක කීව ගන්න හැටි මම නිකන්
කියන්නම් මේක තමයි තියෙන්නේ මේ අපේ ඔපරේටින් කන්ටිනියස් ඔපරේටින් වෝල්ටේජ් එක මේ කියන 415 වෙනකන් මේකේ තුල ගමන් කරන කරන්ට් එක මිලි ඇම්පියර් ගාණක් බොහොම නිග්ලිජිබල් කියන්නේ නොගැන හේකි තරම් කුඩා කරන්ට් එකක්. හැබැයි ඊට වඩා වැඩි වුණ ගමන් මෙයා කන්ඩක්ටිව් වෙනවා රෙසිස්ටන්ස් එක මෙයාගේ අඩු වෙනවා අඩු වෙලා එයා එන සර්ජ් එක ග්‍රවුන්ඩ් කරනවා. ඒතර යාර යන්න පුළුවන් මැක්සිමම් ඔය කියන ප්‍රොටෙක්ෂන් එකේදී මැක්සිමම් 20 කිලෝ ඇම්පියර් දක්වා. ඊට අමතරව එයාට තවත් ගිහිල්ලා සිංගල් ස්ට්‍රෝක් එකකට 40 කිලෝ ඇම්පියර්ස් වෙනකන් විතර වගේ විත්ස්ටෑන්ඩ් කරන්න පුළුවන්. හැබැයි මේක ගැරන්ටිඩ් නැහැ. ඊට පස්සේ මැක්සිමම් වෝල්ටේජ් එක යාතුරු වෙන මැක්සිමම් 2 කිලෝ වෝල්ට් වෙනකන් ඒ කියන්නේ වෝල්ට් 2000ක් වෙනකන් වගේ දක්වා එයාට යන්න පුළුවන්. 2000ක් දක්වා මේ කියන කරන්ට් එකක් එයාට ග්‍රවුන්ඩ් කරන්න හැකියාව තියෙනවා. ගොඩක් වෙලාවට එනවා මම අර කලින් වගේ ක්ලාස් 1 හරි එහෙම නැත්නම් ක්ලාස් 1 2 එකතු කරලත් එනවා. ගොඩක් වෙලාවට අද සමාජයේ තියෙන මේ ආර්ථික අපහසුතාවත් එක්ක මිනිස්සුන්ගේ ඒ වගේ මොනවද කියන්නේ මේ පැකේජ් සොලියුෂන්ස් උත් වෙනවා අඩු ගාණට කරගන්න පුළුවන් විදිහට. ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරන්නේ නැත්නම් අපරාධ සිස්ටම් එක අපේ ඩැමේජ් වෙනවා. සිස්ටම් එක නිකන් නිරපරාධේ පිච්චිලා යනවා. මේවට වොරන්ටි ක්ලේම් නුත් නැහැ. ඒ නිසා මේ වගේ සුළු ගාණක් වියදම් කරාට කවදාකවත් අපතේ යන්නේ නැහැ. තමුන්ගේ සේවාදායකයා දාන වියදමත් එක්ක. ඔහුට ඒත්තු කරන්න. ඒ කියන්නේ කවදාකවත් මේ රුපියල් 20000 30000 අඩු ප්‍රොඩක්ට්ස් වලට අඩු කොටේෂන්ස් වලට අඩු සොලියුෂන්ස් වලට යන්න එපා. මේ වගේ සිස්ටම් එකක් එක්ක මේ වගේ සර්ච් ප්‍රොටෙක්ටිව් ඩිවයිසස් එක් කපල් වෙච්ච සිස්ටම් එකකට පුළුවන් තරම් තමන්ගේ සිස්ටම් එක ඔයගොල්ලෝ මාකට් කරන්න. මොකද ඉදිරි අනාගතේ ඔයගොල්ලන්ට ඒක හොඳයි. ඔයගොල්ලෝගේ ඒ ක්ලයන්ට් යන සර්විස් එක විදිහට. එතකොට ඉන්වර්ටරේ දැන් මේ ඉන්වර්ටර් කියලා කියනවා අතරම පවර් ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක්. ඒ ඉන්වර්ටරේ embedded features තියෙනවා. embedded protective features තියෙනවා. ඒකක් තමයි මේ over voltage under voltage protection එක. ඉන්වර්ටරේ ඇතුළේම එයාගේ මේ අර මම කිව්ව ඉන්වර්ටරේ ඒ ඉන්වර්ටරේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන ඔය කියන ප්‍රොටෙක්ෂන්ස් වලට බොහොම සරලව කිව්වොත් එතකොට ෆ්‍රීකවන්සි එක ග්‍රිඩ් එකත් එක්ක කනෙක්ට් කරලා තියෙනවාට ෆ්‍රීකවන්සි එක වැඩි වුණාම අඩු වුණාම ඒ ෆ්‍රීකවන්සි එකට එයා සෙන්සිටිව් හරි ෆෝල්ට් එකක් තියෙනවා කියලා එයා ඉන්වර්ටර් ඔෆ් කර ගන්නවා. ඒ වගේම ඇන්ටි අයිලැන්ඩින් ප්‍රොටෙක්ෂන් කියලා එකක් තියෙනවා. ග්‍රිඩ් එකේ වෝල්ටේජ් එක හරි ෆ්‍රීකවන්සි එක නැති වෙලාවට ඉන්වර්ටරේ ඔන් වෙන්නේ නැහැ. ග්‍රිඩ් ටයිට් සිස්ටම් එකක නම් හේතුව මොකද්ද? අපි ඇවිල්ලා ලෙකෝයෙන් හරි CB එකකින් හරි මේ පද්ධතියේ නඩත්තුවක් සඳහා පද්ධතිය අපි ඔෆ් කරනවා. එහෙනම් ඔෆ් කරගත්තු වෙලාවක මේ සෝලර් සිස්ටම් සෝලර් ජෙනරේට් කරනොත් මොකද වෙන්නේ? පද්ධතියට සෝලර් එනවා. ගොඩක් වෙලාවට ඒක කන්සියුම් වුණොත් කමක් නැහැ. හැබැයි මේක ගොඩක් වෙලාවට අපේ හයි වෝල්ටේජ් නෙට්වර්ක් එකට එන්න තියෙන සම්භාවිතාව වැඩි. මේ කියන කරන්ට් එක බොහොම පොඩ්ඩක් වුණාට වෝල්ටේජ් එක වැඩි. කන්වර්ට් වුණාන් පස්සේ ට්‍රාන්ස්ෆෝම් වුණා. ඒක නිසා ඇන්ටි අයිලැන්ඩින් කියලා මේ අයිලැන්ඩ් එකක් හදන්න නැති ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා ඉන්වර්ටරේ ඇතුලේ ග්‍රිඩ් ටයිට් දේවයි. ඒතර මේ ඔෆ් ග්‍රිඩ් සිස්ටම්ස් වල ඇන්ටි අයිලැන්ඩින් ප්‍රොටෙක්ෂන් අයින් කරලා තියෙන්නේ සහ හයිබ්‍රිඩ් සිස්ටම්ස් ඔෆ් ග්‍රිඩ් ඔන් ග්‍රිඩ් දෙකේම දුවන්න පුළුවන් ඒවයිදී ග්‍රිඩ් එකේ ඩිටෙක්ෂන් එක මේ අයිලැන්ඩ් වුණාම ග්‍රිඩ් එකේ එකත් එක තියෙන කප්ලින්ග් අයින් වුණ ගමන් ඇන්ටි අයිලැන්ඩින් ප්‍රොටෙක්ෂන් එක අයින් කළා මෙයා ග්‍රිඩ් එක ෆෝම් කළා එයා රන් වෙනවා. එතකොට මේ ඇන්ටි අයිලැන්ඩින් ප්‍රොටෙක්ෂන් එකක් එම්බෙඩ් කරලා තියෙන ඉන්වර්ටර්ස් වල ඊට පස්සේ ඉන්වර්ටර්ස් වල තව එකක් තියෙනවා මේ වෝල්ටේජ් රයිට් ත්‍රූ කියලා. හිතන්නකෝ දැන් මේ ඕගොල්ලෝ සෝලර් පැනල්ස් ටිකේ මේ එකපාරට ඔන්න අපේ සිස්ටම් එකේ මොකක් හරි සිද්ධියක් නිසා වෝල්ටේජ් එක බහිනවා. වෝල්ටේජ් එක බහිනවා එහෙම නැත්නම් වෝල්ටේජ් එක නගිනවා. එහෙම වුණ වෙලාවක මේ අන්ඩර් වෝල්ටේජ් ඕවර් වෝල්ටේජ් එකපාරට ඉන්වර්ටරේ ට්‍රිප් කරන්නේ නැහැ. එයා බලන් ඉන්න පොඩි වෙලාවක්. මේ මිලිසෙකන්ඩ් ගාන ඉඳන් තප්පර 1000ක් තප්පර 100ක් දක්වා යන මේ රේන්ජ් එක එයා බලන් ඉන්නවා මේ වෝල්ටේජ් එකට මොකද වෙන්නේ. හිතන්නකෝ එකපාරට වෝල්ටේජ් එක වෙනස් වුන නිසා ඔයගොල්ලෝගේ ඔක්කොම ඉන්වර්ටර්ස් එක ස්විච් ඔෆ් වුණා මොකද වෙන්නේ? අපේ ඉන්වර්ටර් ඔෆ් වෙනවා වගේම තමයි මුළු ලංකාවේ තියෙන හැම ඉන්වර්ටරේම ඔෆ් වෙලා යනවානේ. ඔෆ් වුණාම මොකද වෙන්නේ? ඒ පද්ධතියට දීලා තිබ්බ එක ජෙනරේට් කරලා තිබ්බ සමහරට මෙගාවට් 300ක් වෙන්න පුළුවන්. දැන් ලංකාවේ රූෆ්ටොප් සෝලර් නිසා මෙගාවට් 350ක් විතර ජෙනරේට් කරනවා. දැන් ලෙකෝ එක ගත්තොත් මෙගාවට් 80ක් විතර. ওই 80 එකපාරටම නැති වෙලා යනවානේ. ওই 80 එකපාරටම බුක් ගාලා නැති වෙනවා. එතකොට තව පද්ධතියේ සමතුලිතතාවය මොකද වෙන්නේ? පද්ධතියේ සමතුලිතතාවයත් පිළිබඳව ලොකු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්න ඇති කරන තමයි මේ වෝල්ටේජ් රයිට් ත්‍රූ කැපබිලිටිස් තියෙනවා මේ ඉන්වර්ටරේ ඇතුලේ. පොඩි වෙලාවල් ටික බලාගෙන මේ බලන්නකො මේ හිතන්නකො වෝල්ටේජ් එක 50ට අඩු වුණා කියලා. මේක තප්පරයක් යනකම් එයා බලන් ඉන්න මොකුත් කරන්නේ නැහැ. වෝල්ටේජ් එක අඩු වෙන ගමන් එකපාරට ඉන්වර්ටරේ ඩොග් ගාලා ඔෆ් කරලා දාන්නේ නැහැ. පොඩි මේ වෝල්ටේජ් එකත් එක්ක දුවන පොඩි සිස්ටම් එකක් තියෙනවා. කියන්නේ මේ කන්ටිනියස් ඔපරේෂන් එකේ තමයි මේ 10ක රේන්ජ් එකේ කොච්චර වුණත් මෙයා ඉන්වර්ටරේ බලන් ඉන්නවා. ඊට වඩා වෝල්ටේජ් අඩු වුණාම මෙන්න මේ කැටගරිස් වලට
ඒ අඩු වෙලා තියෙන වෙලාවට සාපේක්ෂව එයාගේ ඔපරේෂනල් මෝඩ්ස් ටික වෙනස් කරලා පොඩ්ඩක් බලනවා මේ පද්ධතිය නැවත යථා තත්ත්වයටපත් වෙයිද කියලා. අන්න ඒ කියන මේ වගේම තියෙන ෆ්‍රීකවන්සි වලට ෆ්‍රීකවන්සි රයිට් ත්‍රූ කේපබිලිටි කියලා. ඒ කියන්නේ ෆෝල්ට් එකක් වුණ වෙලාවකට ඉන්වර්ටරේ හයි කරන්ට් එක ෆෝල්ට් එකක් යන වෙලාවට ගොඩක් වෙලා ඉන්වර්ටරේ ෆෝල්ට් කරන්ට් කිව්වට මේ එහෙම වල ෆෝල්ට් කරන්ට් නැහැ ඉන්වර්ටරේ. ඉන්වර්ටරේ ඇම්පියර් 100කට විතර රේට් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් වැඩිම එයා ෂෝට් සර්කිට් කරත් යන්න පුළුවන් වැඩිම ඇම්පියර් 120ක් වගේ. ඉතින් එහාට මේ ඔය අපේ ජෙනරේටර් වගේ මේ කිලෝ ඇම්පියර් ගණන් වල මේ ෂෝට් කරන්ට්ස් මේ ඉන්වර්ටර් වලින් යන්නේ නැහැ. ඒත් ඒ වගේ කරන්ට් එකක් ෆෝල්ට් එකක් වෙලාවකත් එයා පොඩ්ඩක් බලන් ඉන්නවා මේ සිස්ටම් එක නැවත යථාර්ථයටපත් වෙයිද කියලා. බලන් ඉඳලා තමයි එයා මේක ඕෆ් කරන්නේ. ඒක ඉතින් පද්ධතිය ගත්තන් පස්සේ අපිට සෑහෙන ලොකු ලේසියක් මේ අපේ සිස්ටම් මේ ඔපරේට් කරන්න. මොකද නැත්තම් මේ වගේ ප්‍රොටෙක්ෂන් ෆීචර්ස් ඉන්වර්ටරේ ඇතුලේ දාලා නැත්තම් ගොඩක් වෙලාවට අපිට සෑහෙන අපහසුයි. එකපාරට එනවා වෝල්ටේජ් මෙගාවට් 200ක් එනවා. තව වෙලාවක මෙගාවට් 200 බිඳුව වෙනවා. එහෙම වෙන්නේ නැහැ. අලුතෙන් ඉන්වර්ටර්ස් මේ කියන ප්‍රොටෙක්ෂන් ස්කීම් එම්බෙඩ් කරලා තියෙන්නේ. එතකොට අපි යුටිලිටි එකක් විතර අපි දකින්නේ මෙන්න මේ කියන සංකල්පය අපි හැමතිස්සෙම ඉන්නේ. අපි දකින්න පුළුවන් තරම් අපි යුටිලිටි එකක් විදියට පුළුවන් තරම් වැඩිපුර සෝලාර් පාවිච්චි කරලා පුළුවන් තරම් ජෙනරේෂන් එක ඩිස්ට්‍රිබියුට් කරලා ග්‍රීන් එනර්ජි අපේ නෙට්වර්ක්ස් වලට ඇබ්සෝබ් කරගන්න. ඒ වගේම මේ එන green energy, ඒ කියන්නේ clean energy නිසා ඇති වෙන voltage, frequency, power fluctuations නැති කරගන්න අපි බැටරි පුළුවන් තරම් පාවිච්චි කරනවා. සහ අපි පාවිච්චි කරනවා green technologies වලට ගිහිල්ලා මේ PCSL එක sustainable energy authority එක ගොඩක් එහෙසම මහන්සි වෙනවා මේ clean sources, clean loads ඔයගොල්ලෝ introduce කරන්න. පුළුවන් තරම් green LED කාර්යක්ෂම විදුලි පාංග පාවිච්චි කරන්න සහ අපි ඉස්සරහට future ඉස්සරහ බලාපොරොත්තු වෙන network එක විදියට පුළුවන් තරම් ඔයගොල්ලෝගේ inverter එකත් control කරලා ඔයගොල්ලෝගේ loads එකත් control කරලා අපි මේ පද්ධතිය පුළුවන් තරම් සමතුලිතව පවත්වා ගන්න concept එකක් තියෙනවා demand response කියලා. ඒ demand response concept එකේ පුළුවන් තරම් පද්ධතිය සමතුලිතව පවත්වා ගනිමින් තවත් වැඩිපුර clean energy අපේ network එකට absorb කරගන්න mission එක තමයි මේ කියන network එකේ evolvement එක development එක වෙන්නේ. මට කියන්න තියෙන ඒ සම්බන්ධයෙන් එච්චරයි. protection සහ ඔය අපේ මේ solar deployment එකට සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්න තියෙනම් දැන් අහන්න පුළුවන්. විනාඩි 10ක් තියෙනවා. මොන හරි ප්‍රශ්න තියෙනම් අහන්න. මම කරපු දේ සම්බන්ධයෙන් නැත්තම් මම හිටියේ නැහැ කලින් දවසේ මොනවද කරේ කියලා ඒ සම්බන්ධව වෙච්ච කන්ට්‍රඩික්ටරි දෙයක් මගේ දින් කියනවා නම් ඒකත් මම හරි ප්‍රශ්නයක් තියෙනවා ඒකත් අහන්න. සමහරට මට වැරදිලා වෙන්නත් පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ වැරදි විදිහට අවබෝධ කරගෙනත් වෙන්න පුළුවන්. ඕන දෙයක් තියෙනම් අහන්න. ප්‍රශ්න නැහැ කියලා කියන හොඳට ඔක්කොම තේරිලාද නැත්නම් කිසි දෙයක් තේරුන්නේ නැද්ද? ප්‍රශ්නයක් තියෙන අහන්න කිසි ගැටලුවක් නැහැ. මම මේ උත්තර දෙන්න අපිට බොහොම මේ සාකච්ඡා මට්ටමින් ඔව් ප්‍රශ්නයක් තියෙනවා. අර lighting protection system එකක් වෙනම ගහලා නැතුව පැනල් එකටම සම්බන්ධ කරොත් හදිසි අකුණක් ඒ හරහා එතනට ආවොත් ඒක සිස්ටම් එකට ගැටලුවක් වෙන්නේ නැද්ද? ඒක ග්‍රවුන්ඩ් කරලා තිබ්බත් දැන් ඇලුමිනියම් බාර් වලට සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට කෙලින්ම අකුණක් එතනට ආවොත් සම්පූර්ණ සෝලාර් පැනල් සිස්ටම් එකට ගැටලුවක් වෙන්නේ නැද්ද කියලා දැනගන්න කැමතියි. මම හොඳ ප්‍රශ්නයක්. කෙලින්ම අකුණක් ආවොත් එතෙන්ද පද්ධතිය ඩැමේජ් වෙනවා. ඒක හරි. අපිට කියන්න බෑ ඒක අකුණේ ප්‍රබලතාව මොනවද තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. සමහරවිට ඔයගොල්ලෝ අපේ වාසනාවට පද්ධතිය අපි ඩිසයින් කරලා තියෙනවා. එතන මේ අකුණු කාටවත් මේ ඔය මං කිව්වා කලින් කිව්වා වගේ රිස්ක් ඇනලිසිස් එකක් කරලා මේ අකුණු පද්ධතියක් ඩිසයින් කරලා කියලා ඒ පද්ධතිය 100% fail proof ඒ කියන්නේ 100% ලෝකේ තියෙන ඕනම අකුණකට පාවිච්චි මේක යූස් කරන්න පුළුවන් කියලා මේ ලෝකේ තියෙන කාටවත් ගැරන්ටියක් දෙන්න බෑ. මුලින් මේක කියන්න ඕන. කියන්නේ ඒක ඒ රිස්ක් ඇසස්මන්ට් එකේදී කරන්නේ පුළුවන් තරම් ඒ ඒරියා එකේ තියෙන වැඩිම ඩැමේජස් වලට. කියන්නේ අපි ඔය ගම් වතුර අපදා කලමනාකරන ගම් වතුර බලන්නේ. ගම් වතුර මොකද බලන්නේ? කවලින් අවුරුදු 100ක ඇති වෙච්ච වැඩිම ගම් වතුරට නේද ඒගොල්ලෝ ඩිසයින් කරන්නේ. අන්න ඒ වගේ ඒකත් එන්න පුළුවන් වැඩිම ඩැමේජ් එක දෙන්න පුළුවන් වැඩිම ටෝටල් ඉම්පල්ස් එකට තමයි ඒගොල්ලෝගේ සිස්ටම් එක ඩිසයින් කරන්නේ. ඉතින් එහාට එකක් ආවදින් අපේ සිස්ටම් එක ඩැමේජ් වෙනවා. හැබැයි මේ ඩැමේජ් වුණත් අර කියන ග්‍රවුන්ඩින් රෝඩ්ස් හරියට කනෙක්ට් කරලා ඒ කියන සිස්ටම් එක හරියට ග්‍රවුන්ඩ් කරලා තිබ්බොත් ගොඩක් වෙලාවට අපි ඒක ඒ ඩිරෙක්ට් ලයිටින් ස්ට්‍රෝක් එක නිසා අපේ ගෙවල් වලට තියෙන ඉම්පැක්ට් එක සෑහෙන්න අඩු කරගන්න පුළුවන්. ඒ අදාළ විදිහට සර්ච් ප්‍රොටෙක්ටිව් සර්විසස් දාලා තිබ්බොත් ක්ලාස් 1 ඒවා නියමිත තැන ක්ලාස් 1 ඒවා දාලා තිබ්ලා ක්ලාස් 2 ඒවා තියෙන තැනට ක්ලාස් 1 ඒවා දාලා තිබ්බොත් වඩා හොඳයි. ඒක වෙනම කතාවක්. නමුත් ගණත් එක ක්ලාස් 2 ඒවා ඒ විදිහටම ඩිප්ලොයි කරලා තියෙනනම් අපේ සිස්ටම්ස් ගොඩක් වෙලාවට ප්‍රොටෙක්ට් කරගන්න පුළුවන්. හැබැයි තව පොඩි දෙයක් තියෙනවා. ඕකෙන් ලයිට්නින් ස්ට්‍රෝක් එක අපි හිතන්නකෝ මොන ක්ලාස් 2 මොන ඉක්විප්මන්ට්ස් දාලා තිබ්බත් වැඩ නැහැ. වැරදි විදිහට ග්‍රවුන්ඩින් එක කරලා තිබ්බොත්. ග්‍රවුන්ඩින් එකේදී ඔයගොල්ලෝ තැන් වලින් ග්‍රවුන්ඩ් එක කපල් කරලා තැන් වලින් ලූප්ස් හදලා එහෙම තිබ්බොත් මේ ලයිට්නින්
කරන්ට් එක ඩිස්චාර්ජ් වෙනකොට ඒක තුල එනවා පොටෙන්ෂල් ඩිෆරන්ස් ගන්න. ලයිට්නින් ස්ට්‍රෝක් එකක් වුණත් ලොකු හයි කරන්ට් එකක් යනකොට වෝල්ටේජ් එකක් ඉන්ඩියුස් වෙලානේ ඒක ඉන්ඩියුස් වෙන්නේ. ඒකට ගාලා මේ කිලෝවෝල්ට් 1000ක් විතර වගේ එකක් එකපාරට බිඳුව වෙන්නේ නැහැ. ඒක through කරන්ට් එක යනකොට V සමානයි IR ඔයගොල්ලෝ කවුරුත් දන්නවා. V සමානයි IR වලට සාපේක්ෂව ඒකේ තියෙන ප්‍රතිරෝධයට සාපේක්ෂව වෝල්ටේජ් එකක් ජෙනරේට් වෙනවා. අපි කරන්න ඕන ග්‍රවුන්ඩින් කන්ඩක්ටර් එකේ ඔන්නේ කියන පුළුවන් තරම් ප්‍රතිරෝධය අඩු කරන එක. නෝමල් ග්‍රවුන්ඩ් සිස්ටම්ස් වල අපි පාවිච්චි කරනවා 10 ohms වලට වඩා අඩුවෙන් අපේ ග්‍රවුන්ඩ් රෙසිස්ටන්ස් තියාගන්න. ඒ ග්‍රවුන්ඩ් එකේ රෙසිස්ටන්ස් එක ගැන කිව්වොත් නමුත් ටෝටල් අර්ත් ලූප් එකේ රෙසිස්ටන්ස් එක පුළුවන් තරම් අඩුවෙන් තියාගත්තොත් අර කියන හයි කරන්ට් එක නිසා එන වෝල්ටේජ් එක V සමාන IR එක. IR එක පුළුවන් තරම් අපිට අඩු කරගන්න පුළුවන්. IR එක අඩු කරගන්න කියන අපි V අඩු කරගන්න එක. V කියලා කියන අනිත් පද්ධතීන් මත එන V අඩු කරගන්නවා. අන්නේ අනිත් පද්ධතීන් මත එන V අඩු කරගත්තොත් අපිට පුළුවන් තරම් අපේ සිස්ටම් එක ග්‍රවුන්ඩින් සිස්ටම් එක හොඳට හදලා ග්‍රවුන්ඩින් අර්ත් ලූප් එක අර්ත් ලූප් ටෙස්ටර්ස් තියෙනවා අපිට පාවිච්චි කරලා බලන්න පුළුවන් ගෙදර තියෙන මේ සොකට් එකට ගාලා අපේ ටෝටල් අර්ත් ලූප් එක කීයද කියලා. ඒ වගේ හොඳ අර්ත් ලූප් යම් අඩුම අර්ත් ලූප් එකක් through මේක ග්‍රවුන්ඩ් කරගන්න පුළුවන් වුණොත් ග්‍රවුන්ඩින් රොඩ් එක අපිට පුළුවන් තරම් 10ට වඩා අඩු වගේකට ගෙනල්ලා මම හිතන්නේ හොඳ අපිට පද්ධතිය ඉතාමත් හොඳට මේ ඩිරෙක්ට් එකක් ගහලා කපල් කරන්න ඕන. ග්‍රවුන්ඩ් ලෙවල් එකේදී කපල් කරන්න ඕන නැත්නම් වෙන්නේ අනිත් අර කතන්දරේම තමයි ඩිරෙක්ට් එක through වෙන පොටෙන්ෂල් රයිස් එක අනිත් ඒවාට ඉම්පැක්ට් වෙලා අනිත් ඩිවයිසස් ඩැමේජ් වෙනවා. ඒක නොවන විදියට ඒ ග්‍රවුන්ඩ් දැන් හිතන්නකෝ මේ ඔය ලයිට්නින් එකක් වෙලාවට වෙන්නේ මේක ග්‍රවුන්ඩ් වෙද්දි ග්‍රවුන්ඩ් පොටෙන්ෂල් එක ඉස්සෙනවා. ඒක නිසා ඉන්ඩිරෙක්ට් ස්ට්‍රෝක් එක අනිත් පැත්තට යනවා. ඒක නවත්තන්න තමයි අපි ටෝටල් සිස්ටම් එකේ ග්‍රවුන්ඩ් පොටෙන්ෂල් එක වැඩි වුණත් කමක් නැහැ. අපි සිස්ටම් එක පද්ධතියත් එක්කම ඉස්සුනට කාර්යයක් ප්‍රශ්නයක් නැහැ නේ. අන්න ඒ වගේ තමයි ඒක නිසා මම කිව්ව හොඳට ඉක්විපොටෙන්ෂල් බොන්ඩින් කරලා කරන්න වෙනම අර කිව්වගේ වෙනම අර්ත් රෝඩ් එකක් දාලා තිබ්බොත් ගොඩක් වෙලාවට ග්‍රවුන්ඩ් පොටෙන්ෂල් එක රයිස් වෙලා අපේ පොටෙන්ෂල් එක තියෙන තවත් වෙලාවක අපේ එන්ටයර් සිස්ටම් එකේ තියෙන වෙන අර්ත් එක මේක තියෙන තවත් අර්ත් එක මේක රයිස් වෙලා ඔය කියන බෑක් ෆ්ලෑෂස් එන්න පුළුවන් ග්‍රවුන්ඩ් පොටෙන්ෂල් රයිස් එක නිසා. ඒ කියන්නේ අපි කරන්නේ මොකද්ද එතකොට ඉල්ලම් කෑමක් වගේ වැඩක්. අපි දැන් අකුණු ආරක්ෂණය සඳහා අපි පද්ධතියට අවශ්‍ය විදිහට අපි වයරින් කරලා සේරම කනෙක්ෂන් එක දැම්ම කියලා අපි හිතාගෙන ඉන්නවා. අපි මේක හරියට ඒ කියන්නේ සවි වෙලා තියෙනවද කියලා මූලිකව කමිෂන් නැත්නම් පටන් ගන්න වෙලාවේදී බලා ගන්න විදියක් තියෙනවා. කොහොමද කරන්නේ බලන්න. පද්ධතියට මම හුඟක් මේක හරිද කියන්නේ අපි සම්බන්ධතාවය නිවැරදිව කරාද කියන එක. කරාද කියන එක. ඔව්. මම අර කලින් කිව්වා වගේ අපි ගාව තියෙන මේ ඩිවයිසස් ටිකක්. එකක් තමයි අපේ අර්ත් රොඩ් එක හරියටම ගහලා දිනනද බලන්න පුළුවන් අපිට අර්ත් රෙසිස්ටන්ස් ටෙස්ට් එකකින් අපිට වැඩේ කරන්න පුළුවන්. එතකොට අපිට බලන්න පුළුවන් අර්ත් රෙසිස්ටන්ස් එක ඔය කියන අපිට ඕම් 10ට වඩා අඩුවෙන් තියනවාද කියලා එක. දෙවෙනි එක අපේ ටෝටල් සිස්ටම් එකේ අර්ත් ලූප් ඉම්පිඩන්ස් එක බලන්න උපකරණයක් තියෙනවා. ඒ උපකරණයෙන් මේ එකිනෙකකට ඩිවයිසස් අර කලින් කිව්වා වගේ මගෙන් උඩ තියෙන පැනල් එක මෙතෙන්ට කනෙක්ට් කරලා මෙතෙන්ට අතින් කනෙක්ට් කරලා ඒ කියන කනෙක්ෂන් එක අපේ තියෙනවද නැද්ද කියන එක බලා ගන්න පුළුවන් අපිට උපකරණ තියෙනවා. ඒ උපකරණ වලින් පොඩ්ඩක් පරීක්ෂා කරලා ඒක බොහොම සරල ඩිවයිසස් ඒවා නිකන් මේ මාකට් එකේ ගන්න තියෙන පොඩ්ඩක් විතර ගණන්. හැබැයි ඒ වගේ දෙයකින් බොහොම සරලව බලා ගන්න පුළුවන්. එහෙම ලොකු ටෙක්නිකල් දේවල් නෙවෙයි. ඒ ලූප් ඉම්පිඩන්ස් එක සහ ග්‍රවුන්ඩ් රෙසිස්ටන්ස් එක බලාගෙන අපි කියන සරලව මේ මෙගා ඩිවයිස් එක මේ ග්‍රවුන්ඩ් මෙගා එක ඒ වගේ ඩිවයිස් එකක් through හරියට අපේ පද්ධතිය ඉන්ස්ටෝල් වෙලා තියෙනවද කියලා සහ අපේ ඉක්විපොටෙන්ෂල් බොන්ඩින් එක හරියට වෙලා තියෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් ගොඩක් තැන්වල ඔය බැංකු ණය ක්‍රම මගින් යනවා දැන් ඔය සෝලර් සිස්ටම් එකට. ඒ වගේ වෙලාවක අකුණකින් වගේ මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් ඒක අලුත් වැඩියා කරන එකක් දැන් අර ඇග්‍රීමන්ට් එක අහෝසි වෙනවාද? ඒතකොට විදුලි වල මණ්ඩලෙන් ඒ ලෝන් එකේ ගෙවන මේ විදි තියෙනවානේ. ඒතකොට ඒක අහෝසි වෙනවද? එහෙම නැත්නම් ඒක පාරිභෝගිකයා විසින් දැරිය යුතුයිද ඒකේ මේ වෙන හානිය පිළිබඳ පාඩුව ඒක කොහොමද වෙන්නේ? ඔව් ගොඩක්ම වෙලාවකට මේ ඇග්‍රීමන්ට්ස් වලින් කවර් වෙන්නේ නැහැ ඔය අකුණු මගින් වෙන හානි. අකුණු මගින් වෙන හානි අපි කියන්නේ ඇක්ට් ඔෆ් ගෝඩ් කියලා. ඇක්ට් ඔෆ් ගෝඩ් නිසා වෙන ඩැමේජස් ගොඩක් වෙලාවට අකුණු මගින් වෙන හානි නිසා වෙන ඒවා ආයතන වගේ විදුලි බල මණ්ඩලයේ වේවා ලෙකෝ එක වේවා සහ ආදාළ බැංකුවේ වේවා කිසිම කෙනෙක් ඒ හානි පූර්ණේ කරන්නේ නැහැ. ඒකට වෙනම ඕනනම් අපිට දාන්න පුළුවන් ඉන්ෂුරන්ස් ස්කීම්ස් තියෙනවා. ඒ ඉන්ෂුරන්ස් ස්කීම් එකක් through ගියොතින් මම හිතන්නේ ඕගොල්ලන්ට ඒ කියන රිකවරි එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඇක්ට් ඔෆ් ගෝඩ්ස් එහෙම නැත්නම් අකුණු නිසා සිදු වෙන වැරදි නිසා අපි ගෙවන්නේ නැහැ. හැබැයි විදුලි බල මණ්ඩලයේ හරි ලේකෝ එක හරි පැත්තෙන් ආපු හයි වෝල්ටේජ් එකක් නිසා වෙලා තියෙනම් අපි අනිවාර්යෙන් කම්පන්සේෂන් එක කරනවා. ඒ සම්බන්ධයෙන් ඇඩ් කරන්න මොන හරි කියනවද?
ඇතරම මේ ඔය විදුලි පද්ධති සම්බන්ධ කරන සමාගම් වලට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් නියම කරලා තියෙනවා කරන හැම එකකටම ඉන්ෂුරන්ස් එකක් කරන්න කියලා. එතකොට අපි හිතමු කිලෝට් 5ක එකක් නම් ඒ ඉන්ෂුරන්ස් එකක් කරලා ඒ ඉන්ෂුරන්ස් එක දිගට කරගෙන යෑමේ වගකීම තියෙන්නේ ඒක හිමිකරුවට. නමුත් ආයතනයේට වගකීමක් තියෙනවා පළවෙනි ඉන්ෂුරන්ස් එක සහ දෙවෙනි එක කරලා දෙන්න. එතකොට ඒක ඒගොල්ලන්ගේ වියදමෙන් කරන්න කියන එක තමයි නියම කරලා තියෙන්නේ. එතකොට ඒකෙන් ඕගොල්ලන්ට තියෙන නැත්නම් ඒ හිමිකරුවට තියෙන අවදානම අඩු කරගන්න හැකියාවක් ලැබෙනවා. අනිත් එක මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් අපි ওই පද්ධතිය සවි කරන්නේ අවුරුදු 20කට වගේ දීර්ඝ කාලයකට. එතකොට අපි දැන් ඔය ආරක්ෂණ පද්ධතිය අපි ඔය අකුණු සඳහා ආරක්ෂණ පද්ධතිය සවි කරලා අවුරුදු 20ටම ආයි නැවත බැලීමක් අවශ්‍යද නැත්නම් මොනවා හරි අතරමැදදී පරීක්ෂා කිරීමක් අවශ්‍ය වෙනවද? ඔව් අතර හොඳ ප්‍රශ්නයක්. දැන් කවුරුත් හරි හිතුවතින් මේ තියෙන ඉක්විප්මන්ට්ස් එක හයි කළා මේ නිකන් පැත්තක තිබ්බොතින් ඔහේ එහෙම තියෙන්නේ නැහැ. අපි නිකන් වාහනයක් වගේ තමයි. ඇනුවල් සර්විස් කරනවනේ වාහනේ. ඒතර ඕගොල්ලෝ සමහරලාට ඕගොල්ලෝගේ අදාළ ඒ සේවා සපයන ආයතනයක් එක්ක ඒවා තියෙන ගිවිසුම අනුව ඒගොල්ලෝ සමහරට ඇවිල්ලා මේ කියන ආරක්ෂණ පද්ධතිය නෙමෙයි උඩ දුවිලි වැදලා තිබ්බොතින් ඒ ටික හොදන්න වගේ මේන්ටනන්ස් ඇග්‍රීමන්ට්ස් වල එන්න පුළුවන්. ඒ වගේම ඉතා විශේෂයෙන්ම වැදගත්ම කියන්න ඕන අර කියන සර්ච් ප්‍රොටෙක්ටිව් ඩිවයිසස් ටික මේවා ඉන්ඩිකේටර්ස් තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් මේ ඇවිල්ලා මෙතන බලා ගන්න මේවා ඉන්ඩිකේටර්ස් තියෙනවා මේකේ සර්ච් එකක් ගිහිලා නම් මේක ඔපරේටිව් ලෙවල් එකේ තියෙනවද නැද්ද කියන එක. ඒව හැමතිස්සෙම නිරීක්ෂණය කරන්න ඕන. ඒක මං හිතන්නේ ගෙදරක් විතර ගත්තොත් ඔයාලට මේ මගේ ඒක ගෙදර අදාළ උදිරට කියලා දෙන්න පුළුවන් මේක ඇත්තටම මේකේ මේ කොළ පාටේ තියෙනවා රතු පාට තියෙනවා මේ කියන විදියට මේවා හරියට තියෙනවද නැද්ද කියලා ඒ ගෙහිමියන්ට බලන්න දෙන්න පුළුවන්. ඒ වගේ මේ කන්ටිනියුස් අපි වාහනයක් අරගත්තම නිතරම මාස 6න් 6ට හොදන්න වගේ මේක සිස්ටම් එක පිළිබඳව බොහොම නොලෙජ් එකක් ඇතුව මේ හැමතිස්සෙම කන්ටිනියුස් අවයර්නස් එක තමයි ඉන්න ඕනේ. කියන අර විදියට සර්ච් ප්‍රොටෙක්ටිව් ඩිවයිසස් හරියට පාවිච්චි වෙනවද ඒ කියන කතන්දරේ හැමතිස්සෙම බලන්න ඕනේ. නැත්නම් මේක මේ එකපාරක් ඉන්ස්ටෝල් කරලා අවුරුදු 20ක් පද්ධතිය තිබ්බ කියලා අවුරුදු 20ක් යනකම් ප්‍රොටෙක්ටිව් ඩිවයිසස් ටික තියෙනවා කියලා කියන ආරක්ෂාව අපිට ගන්න බෑ. මේක කන්ටිනියුස්ලි හැමතිස්සෙම මොනිටර් වෙන්න ඕන සිස්ටම් එකක්. ප්‍රශ්න අවසానයි. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කමිෂන් සභාව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමග එක්ව කරන විදුලි තාක්ෂණික ශිල්පීන් සඳහා සූර්ය බල පද්ධති සවි කිරීම පිළිබඳ පාඨමාලාවේ දෙවැනි දවසේ දෙවැනි දේශනය සඳහා පැමිණි ලෙකෝ ආයතනයේ ඉංජිනේරු තරිඳු දිසිල්වා මහතාට බොහොම ස්තුතියි.